right අපි පන්තිය පටන් ගමු. ඔක්කොටම සුබ උදෑසනක් කියලා කියනවා. අපි ගිය සතිය වෙනකන් අපි කතා කරේ බැංකුවක අවසාන ගිණුම් සකස් කරන්නේ කොහොමද කියන පාඩම. ඒ යටතේ අපි විශේෂයෙන්ම හානි කරන ලාභ කොහොමද ගලපන්නේ. ඊළඟට ගිය සතියේ අපි කතා කරලා අවසන් කරා බැංකුවක තියෙන මූල්‍යවත්කම් එහෙම නැත්නම් මුලින්ම ගත්තොත් මූල්‍ය උපකරණ මූල්‍යවත්කම් සහ මූල්‍ය වගකීම් වලට බෙදෙන ආකාරය. ඒතර මූල්‍යවත්කම් ගත්තොත් ඒවයේ තියෙන අණු කොටස් මොනවාද කියන එක අපි ඊසතිය සාකච්ඡා කරා. ඒකේ දල අදහසක් ඔයගොල්ලන්ට කියනවා නම් අපි ඊසතිය කතා කරා ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 9 SLFRS 9 කියන එක. ඒක යටතේ මූල්‍ය උපකරණය කියලා කියන්නේ මොකක්ද කියන එක මම දීර්ඝ වශයෙන් කතා කරන්නේ මම නිකන් මතක් කරන විතරයි. එතකොට මූල්‍ය උපකරණය කියලා කිව්වේ යම් ආයතනයකට මූල්‍ය වත්කමක් දෙන තවත් ආයතනයකට මූල්‍ය වගකීමක් හෝ ස්කන්ධ උපකරණයක් ලබා දෙන කරි ගිවිසුමක් තියෙනවා නම් ඒ ගිවිසුම ප්‍රකාරව තමයි ওই දෙක වෙන්නේ. එවැනි උපකරණයකට අපි කිව්වා මූල්‍ය උපකරණයක් කියලා. දැන් අපි උදාහරණයක් කතා කරා ඩිපොසිට් එකක් ගත්තොත් එහෙම කස්ටමර් කෙනෙක් කියලා ඩිපොසිට් එකක් දැම්මොත් බැංකුවකට ඒක කස්ටමර් එක මූල්‍යවත්කමක් වෙනවා. හැබැයි බැංකුව පැත්තෙන් ඒක මූල්‍ය වගකීමක් වෙනවා. ඒ වගේම බැංකුවක් විසින් තව කෙනෙකුට ලෝන් එකක් ලබා දුන්නොත් ඒක බැංකුව පැත්තෙන් මූල්‍යවත්කමක් වෙනවා. අනිත් පැත්තෙන් ලෝන් එක ගන්න කෙනාගේ පැත්තෙන් මූල්‍ය වගකීමක් වෙනවා. ඒත් අපි තවත් ඉස්සරහට ගිහිල්ලා කිව්වා මූල්‍යවත්කමක් කියලා කියන්නේ මොකක්ද කියලා. මූල්‍යවත්කම් කියන ගොඩට අපි කො මූලික වශයෙන් අයිති වෙනවා මුදල් එහෙම නැත්නම් තව ආයතනයක ස්කන්ධ උපකරණ අරගෙන තිනවනම් ඊට අමතරව තුන්වෙනි හැටියට අපි කිව්වා ගිවිසුමක් ප්‍රකාරව යම් මුදල් ලැබීමට අයිතියක් ලැබෙනවා නම් ඒවත් ඒ ගිවිසුම අනුව අපි ලබාගන්නේ මූල්‍යවත්කමක් කියලා. ඊළඟට අනිත් පැත්තේ මූල්‍ය වගකීමක් යටතට ගියොත් එහෙම ඒකෙදී අපි කිව්වා යම් ගිවිසුමක් ප්‍රකාරව අපි මුදල් හෝ යම් වෙනත් වත්කමක් ගෙවීමට බැඳෙනවා නම් තව කෙනෙකුට ඒකත් මූල්‍ය වගකීමක් කියලා. ඊට අමතරව අපි ගිය සතියේ කිව්ව මූල්‍ය වත්කම් ප්‍රධාන කොටස් තුනකට බෙදනවා මේ ප්‍රමිතිය යටතේ. පළවෙනි මූල්‍ය වත්කම තමයි ලාභ ගිණුම හරහා සාධාරණ අගයට දැක්වෙන මූල්‍ය වත්කම් කියලා. ඒව හැම වෙලාවෙම අපි බැලන්ස් ෂීට් එකේ පෙන්නන්නේ සාධාරණ අගයට. සාධාරණ අගය කියලා කියන්නේ මාකට් වැලියු එකට. සාධාරණ අගයේ යම් වෙනසක් වෙනවා නම් ඒ වෙනස ඇතිවීම නිසා මූල්‍යවත්කමක් නිසා සාධාරණ අගය වැඩි වෙනවා නම් ලාභයි, අඩු වෙනවා නම් පාඩුයි. සාධාරණ අගයේ වැඩිවීම හෝ අඩුවීම නිසා ඇතිවන ලාභ හෝ පාඩු ගෙනියන්න ඕනේ මේ ආදායම් ප්‍රකාශයට කියලා කිව්වා. ඊළඟට දෙවෙනි කැටගරි එක තමයි අනිකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශය හරහා සාධාරණ අගයට දැක්වෙන මූල්‍යවත්කම්. ඒවත් හැම වෙලාවෙම අපි බැලන්ස් ෂීට් එකේ පෙන්නන්නේ සාධාරණ අගයට. සාධාරණ අගයේ වෙනසක් ඇතිවීම නිසා ඇතිවෙනවා නම් ලාභයක් හෝ පාඩුවක්. එවැනි අවස්ථාවකදී මෙවැනි මූල්‍යවත්කම් වල ඒ ලාභය හෝ පාඩුව ගෙනියන්නේ අනිකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශයට. ඒකට යනවා කියන්නේ අනිවාර්ය හිමිකම් වෙනස් වීම ප්‍රකාශයටත් යනවා. දැන් තුන්වෙනි වත්කම් වර්ගය තමයි මූල්‍යවත්කම් වර්ගය තමයි ක්‍රමක්ෂය පිරිවැයට දැක්වෙන මූල්‍යවත්කම්. ඒව හැම වෙලාවෙම පෙන්වන්නේ බැලන්ස් ෂීට් එකේ ක්‍රමක්ෂය පිරිවැයට. ඔයගොල්ලන්ට මතක නම් ක්‍රමක්ෂය පිරිවැය කියලා මම කිව්වා. පිරිවැය ක්‍රමක්ෂය පිරිවැය කියලා කියන්නේ හැම වෙලාවෙම ප්‍රාග්ධන එහෙම නැත්නම් කැපිටල් ප්ලස් ඉන්ට්‍රස්ට් ලැබීම් හෝ මේ ඉන්ට්‍රස්ට් රිසීවබල් හරි එහෙම නැත්නම් ඉන්ට්‍රස්ට් පේබල් දෙකකින් එකක්. වත්කමක් සම්බන්ධයෙන් ඉන්ට්‍රස්ට් රිසීවබල් එකක් තියෙන්නේ, ලැබීමක් වගකීමක් සම්බන්ධයෙන් ඉන්ට්‍රස්ට් පේබල් එකක් තියෙන්නේ. ඒ හැම වෙලාවෙම පෙන්වන්නේ ක්‍රමක්ෂය පිරිවැයට. ඒකේ ක්‍රමක්ෂය පිරිවැයේ සම්බන්ධ දේවල් හැම එකටම අපි බලන්නේ මේ ප්‍රමිතිය යටතේ හානි කරන ලාභ තියෙනවද නැද්ද කියන එක. මේ අවසාන කැටගරි එකට තමයි බැංකුවක තියෙන ප්‍රධාන වත්කම් වෙච්ච ණය සහතිකාරම් වැටෙන්නේ. එතකොට ණය සහතිකාරම් ඒ අනුව ණය සහතිකාරම් වැටෙනවා. ණය සහතිකාරම් අපි හානි කරන ලාභ ගණනය කිරීම තමයි කරන්නේ. ඊළඟට අනිත් පැත්තට ගියොත් එහෙම මූල්‍ය වගකීම් වලට මූල්‍ය වගකීම් දෙකයි අපි දැක්කේ. ඒ තමයි ලාභ ගිණුම හරහා සාධාරණ අගයට දැක්වෙන මූල්‍ය වගකීම්. ඒවා හැම වෙලාවෙම බැලන්ස් ෂීට් එකේ පෙන්වන සාධාරණ අගයට.
මෙතන වගකීමක් නිසා සාධාරණගේ වැඩි වුණොත් අපිට අලාභයි. සාධාරණගේ අඩු වුණොත් අපිට ලාභයි. හැබැයි මොන ගැළපීම වුණත් සාධාරණගේ වැඩිවීම හෝ අඩුවීම ඕනම ගැළපීමක් අපි හඳුනගන්නේ අපේ ආදායම් ප්‍රකාශය. ඊළඟ දෙවෙනි වගකීම් වර්ගය තමයි වෙනත් වගකීම්. ඒවා හැම වෙලාවෙම පෙන්වන්නේ ක්‍රමක්ෂය පිරිවේට. ක්‍රමක්ෂය පිරිවේට පෙන්වන වගකීම් වලට අපි බලන්නේ හානි කරන ලාභ එහෙම නැත්නම් අගේ අඩුවීමක් වැඩිවීමක් දිනනොත් කියලා පර්මනන්ට්ලි. ඒවා අපි ආදායම් ප්‍රකාශයේ හඳුනගන්නවා. එතකොට ඕක තමයි අපි බැංකුවක අවසාන කිරීම සකස් කිරීමේ යටතේ ඊට වඩා අමාරු දෙයක් නෑ. අපි සියලුම දේවල් සාකච්ඡා කරලා තියෙන ඊට අමතරව විභාගයට යන්න කලින් අපි ආයෙත් නැවතත් සාකච්ඡා කරනවා. අද මම තෝරගත්තේ ටිකක් ලේසි මාතෘකාවක්. මොකද අමාරු වැඩක් වුණාට පස්සේ ටිකක් ලේසි වැඩක් කරන්න ඕනේ. ඊට අද තෝරගත්තේ බැංකු සැසුම් පත්‍ර කියන පාඩම. මම හිතන්නේ බැංකු සැසුම් පත්‍ර කියන පාඩම A level වලට කොමර්ස් කරපු කෙනෙකුට හරිම ලේසි පාඩමක් විය යුතුයි. හැබැයි A level වලට කොමර්ස් කරපු නැති කට්ටියක් ඉන්න නිසා ඔයගොල්ලෝ මොන විදිහට A level වලට ඔය ඉගෙනගෙන තියෙනවද නැද්ද කියලා අපි දන්නේ නැති නිසා මම මේක කරන්න ඕනේ කියලා හිතුවා. අනිත් ඒ විභාගයේ පැත්තෙන් මේ බැංකු සැසුම් පත්‍ර ගණන් කිහිපයක් ඇවිල්ලා තිනවා. පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර ගත්තාම. right. එතකොට අපි පාඩමට ගියොත් අද බැංකු සැසුම් පත්‍ර පාඩම ඔයගොල්ලෝ දන්නවා බැංකුවක මම හිතන්නේ මට වඩා හොඳට දන්නවා මේ ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් බැංකුවේ ෆ්‍රන්ට් ලයින් එකේ ඉන්න කට්ටිය හින්දා මම ඇත්තටම බැංකුවේ මේ බ්‍රාන්ච් ඔපරේෂන්ස් වල කවදාවත් ඉන්නවල නෑ. නමුත් මම දන්නවා බ්‍රාන්ච් ඔපරේෂන් කියලා කියන්නේ මොනවද, වෝල්ට් එකක් කියන්නේ මොකද්ද, ක්‍රෙඩිට් ෆයිල් එකක් කියලා කියන්නේ මොනවද කියන අවබෝධයක් තියෙනවා. ඔයගොල්ලෝ ඊට වඩා ගිය අවබෝධයක් තියෙන නිසා බැංකුවක සාමාන්‍යයෙන් ඕපන් කරන්න පුළුවන් account ජාති දෙකක් තියෙනවා. right. බැංකුවක සාමාන්‍යයෙන් ඕපන් කරන්න පුළුවන් account ජාති දෙකක් තියෙනවා. මූලික වශයෙන් ඒ තමයි ඉතිරි කිරීමේ ගිණුම් සහ ජංගම ගිණුම් කියන ජාති දෙක. අපි ඉතිරි කිරීමේ ගිණුම් ගත්තොත් එහෙම ඉතිරි කිරීමේ ගිණුම් ජාති එක එක ජාති ඒවා තියෙනවා. ඉතිරි කිරීමේ ගිණුම් ජාති ගොඩාක් තියෙන්න පුළුවන් එක එක ජාති. දැන් උදාහරණයක් ඇටියට ඉතිරි කිරීමේ ගිණුම් ජාතිය තමයි සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුම් කියලා. ඊළඟට තව ඉතිරි කිරීමේ ගිණුම් ජාති තියෙනවා ෆික්ස් ඩිපොසිට් කියලා. right? ස්ථාවර තැන්පතු කියලා. එතකොට දැන් සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුම් ගත්තාම ඒවත් තියෙනවා පොඩි ළමයින්ගේව, ඊළඟට ටීනේජර්ස්ලා කියලා තියෙනවා, ඊළඟට තරුණ කට්ටිය කියලා තියෙනවා, ඊළඟට පිරිමි කට්ටියට වෙනම තියෙනවා, ගෑනු කට්ටියට වෙනම තියෙනවා, වයසක කට්ටියට තියෙනවා. right? ඔය විදිහට ප්‍රොෆෙෂනල්ස්ලාට කියලා තියෙනවා. ඒ වගේ ಜಾති ඕන තරම් හොයාගන්න පුළුවන්. එතකොට ඒ වගේම ඔය ෆික්ස් ඩිපොසිට් ගත්තත් ඒව කාලය යනුව වෙන් කරන්න පුළුවන්. එක එක ಜಾතිට එක එක විදිහට ප්‍රොඩක්ට්ස් හඳුන්වලා දෙන ඉතිරි කිරීම ගිණුම් පැත්තේ. ඒතර ඔය ඔක්කොම බල්ක් එක වැටෙන්නේ ඉතිරි කිරීමේ ගිණුම් ಜಾති වලට තමයි. ඔක්කොම ඉතිරි කිරීමේ ස්ථාවර තැන්පතු උනත් සාමාන්‍ය ඉතිරි කිරීමේ උනත් ඔක්කොම ඉතිරි කිරීමේ ගිණුම්. ඒකේ විශේෂත්වය තමයි අනිත් පැත්තට ගියොත් එහෙම ඉතිරි කිරීමේ ගිණුම් එක තියෙන අනිත් ගිණුම් ಜಾතිය තමයි ජංගම ගිණුම්. ඒ ජංගම ගිණුම් ගත්තාම ඉතිරි කිරීමේ ගිණුමක් එක්ක සංසන්දනය කරද්දී ජංගම ගිණුමක තියෙන වෙන විශේෂත්වය තමයි ජංගම ගිණුම් ගත්තාම ජංගම ගිණුමකට පොලියක් හම්බෙන්නේ නැහැ. ඉතිරි කිරීමේ ගිණුම් වලට අපි පොලියක් දෙනවා. ඊළඟට ඊට අමතරව ඉතිරි කිරීමේ ගිණුමක් සාමාන්‍යයෙන් ඕනම කෙනෙකුට ආරම්භ කරන්න පුළුවන් ඉතාම පහසුවෙන්. හැබැයි ජංගම ගිණුමක් සාමාන්‍යයෙන් බ්‍රාන්ච් එක ආරම්භ කරන්න ලේසි වෙන්නේ නැහැ. අපි කියන සාමාන්‍ය ඉන්ට්‍රොඩක්ෂන් එකක් තියෙනවා. තව කෙනෙක් හඳුන්වලා දෙන්න ඕනේ මෙයාව ජංගම ගිණුමක් සෑදීම සඳහා නැත්නම් ඕපන් කරන්න සුදුසු කෙනෙක් කියලා. ඊළඟට ජංගම ගිණුම් තියෙන කෙනෙකුට චෙක්පත් භාවිතා කරන්න පුළුවන්. හැබැයි ඉතිරි කිරීමේ ගිණුම් හිමියෙකුට එහෙම කරන්න බෑ. ජංගම ගිණුම් හිමියෙකුට තමන්ගේ ගෙවීම් කරන්න චෙක් එකක් දෙන්න පුළුවන්. right?
ඒක සමහර checks දෙන්න පුළුවන් ඉදිරි දවසක් දාලා දෙන්න පුළුවන් කැමති විදිහට එක දෙන්න පුළුවන් විවිධ විදිහට තියෙන option එක. හැබැයි ඉතිරි කිරීමේ ගිණුමියන්ට ඒ option එක නැහැ. ඊළඟට තව අපි ගත්තොත් එහෙම ඉතිරි කිරීමේ ගිණුමියන්ට ගොඩක් වෙලාවට දෙන්නේ passbook එක. right දැන් හරි අඩුයි passbook එක use වෙනවා මිනිස්සුන්ගේ දැන් ගොඩක් වෙලාවට passbook එක වෙනුවට ATM card එක තමයි use කරන්නේ. මොකද passbook එක තියෙනවද නැද්ද කියලාවත් කවුරුත් දන්නේ නැහැ. මොකද branch එකේ over the counter transactions කරන්නේ නැහැ සාමාන්‍ය කෙනෙක්ගේ ගොඩක් වෙලාවට සල්ලි දාන්න සල්ලි ගන්න ඒ ඔක්කොම machine සරහා කරන්නේ. දැන් ඒකත් ඔයගොල්ලන්ට වැදගත් කාරණයක්. දැන් banking industry එකේ transactions කරන ප්‍රමාණයට මිනිස්සුන්ගේ involvement එක එන්න අඩු වෙගෙන යනවා. ඔයගොල්ලෝ බැලුවොත් එහෙම සීලම බැංකුවල recruitments ගොඩක් අඩුයි. ඒකට හේතුව කාරණා දෙකක් තියෙන එකට හේතුව පළවෙනි කාරණේ තමයි මීට අවුරුදු 30කට 40කට විතර වගේ ඉස්සෙල්ලා තමයි 30ක් විතර වගේ ඉස්සෙල්ලා තමයි මිනිස්සු ගොඩක් බැංකුවලට ගත්තේ. ඒගොල්ලන්ගේ රිටයර්මන්ට් එක දැන් ඇවිල්ලා තියෙනවා. right සාමාන්‍යයෙන් ගොඩක් බැංකුවල රිටයර්මන්ට් ඒජ් එක 55 කියන එක රජයේ බැංකුවල 60 කියන එක. ඒතර අර රිටයර් වෙන ප්‍රමාණයත් දැන් වැඩි. right ඒකට හැබැයි රිටයර් වෙන ප්‍රමාණයට අනුව මිනිස්සු රික්‍රූට් වෙන්නේ නැහැ. හේතුව තමයි අනිත් පැත්තෙන් බැංකු ඔක්කොම වගේ තමන්ගේ ට්‍රාන්සැක්ෂන්ස් වලට මිනිස්සු වෙනුවට මැෂින්ස් දාලා තියෙනවා. දැන් ඔයගොල්ලෝ දන්න ඉතිහාසයේ ලොකුම එක තමයි අපේ ATM මැෂින් එක. ඒතර ATM මැෂින් එකක් ගත්තම ඒකේ withdrawals පුළුවන්. ඒතර දැන් මෙතන මේකට අහන්න ඉන්න කට්ටිය කවදාවත් over the counter ගිහිල්ලා withdrawal එක කරන්නේ නැති වෙයි. රුපියල් 1000ක් 5000ක් එහෙම ගන්න නැති වෙයි. ඉතින් මේ ATM එකට ගියා සල්ලි ගත්තා. ඒතර ඒ ට්‍රාන්සැක්ෂන් එක කිරීමට ඉස්සර පුද්ගලයෙක් වුණ උනා. දැන් එහෙම පුද්ගලයෙක් අවශ්‍යතාවයක් නැහැ. දැන් මේ අවුරුද්ද දෙකක වගේ පීරියඩ් එකක ඉඳලා ඊළඟට අය අපි දාලා තියෙනවා ඩිපොසිට් මැෂින්. ඒතර කෑෂ් ඩිපොසිට් කරන්න over the counter එකට යන්න පුරුදු වෙලා හිටියේ ඉස්සර. දැන් එහෙම ඕනේ නැහැ. දැන් කෙලින්ම 3න් පස්සේ වුණත් බැංකුව වහලා තියෙන වෙලාවෙන් පස්සේ වුණත් ගිහලා කෑෂ් ඩිපොසිට් කරන්න පුළුවන්. එතකොට දැන් මේ ඉස්සර නම් ඩිපොසිට් එකට ගියාම සල්ලි ගණන් කරනවා, අයි දානවා, අයි ගණන් කරනවා, ඕම කරලා මේ පොලිමේ ඉඳලා පාස්බුක් එක අප්ඩේට් කරගෙන ඒ ඔක්කොම කරගන්නවා over the counter ඩිපොසිට් එක. දැන් එච්චර ගැටලුවක් නැහැ. මැෂින් එක ගාවට ගියා, පොලිමේ ටිකක් හිටියා, සල්ලි දැම්මා, අප්ඩේට් කරගත්තා, ආවා. ඊළඟට තුන්වෙනි කාරණය තමයි චෙක් ඩිපොසිට්. ඉස්සර චෙක් ඩිපොසිට් ගන්නත් වෙනම කෙනෙක් හිටියා. දැන් එහෙම ඕනේ නැහැ. චෙක් ඩිපොසිට් කරන්න පුළුවන් මැෂින් එකේ. ඊළඟට හතරවෙනි කාරණය තමයි ඉන්ටර්නෙට් බැංකින්. ඉන්ටර්නෙට් බැංකින් තිබ්බා. හැබැයි දැන් මේ පහුගිය කාලේ මේ පැන්ඩෙමික් සිටුේෂන් එකත් එක්ක මේ ගොඩාක් ඉන්ටර්නෙට් බැංකින් ජනප්‍රිය වුණා. ඒක හරහා මිනිස්සු දැන් අඩුම ගානේ ටෙලර් මැෂින් එකකටවත් යන්නේ නැහැ. තමන්ට ගෙවීම් කරන්න තියෙන කොහොම කරනවා ගෙවීම් වලින් ඉන්ටර්නෙට් එකෙන් ඊළඟට ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් දාන්නේ වේව කරනවා. හැම එකක්ම කරන්නේ මේ විදිහට තමයි. ඒතර ඔන්න ඔය කිව්ව කාරණා නිසා බැංකුවක දැන් අර ෆිසිකල් මිනිස්සුන්ගේ අවශ්‍යතාවය එන්න අඩු වෙලා තියෙනවා. ඒතර ඇත්තටම රිටයර් වුණාට මිනිස්සු මේ ඒ රිටයර් වෙන මිනිස්සු වෙනින් අලුතෙන් කට්ටිය ගැනීමේ ලොකු අවශ්‍යතාවයක් බැංකුවලට නැහැ. මොකද බැංකුව හැම එකක්ම දුවන්නේ ප්‍රොෆිට් මොටිව් එකක් එක්කනේ. ඒ මොටිව් එකත් එක්ක දුවද්දී එහෙම අවශ්‍යතාවයක් නැහැ අනවශ්‍ය විදිහට මිනිස්සුන්ව අරගන්න. එතකොට ඒකේ යටතේ මේ ඔයගොල්ලන්ටත් ලොකු වගකීමක් තියෙනවා මේ දැනට ඉස්සරහට යද්දී ඔයගොල්ලන්ගේ සුදුසුකම් ටික සපුරාගෙන අවශ්‍ය විදිහට ප්‍රොමෝෂන්ස් ටික අරගන්න එක. ඒක නිසා මේ තමන්ගේ පැත්තෙන් කෙරෙන්න ඕන කාර්යයන් හැම දෙයක්ම ඒ විදිහටම කරගන්න අත්පසුවීම් තියාගන්න එපා. මේ එක්සෑම් ගත්තත් එක්සෑම් පළවෙනි සැරේම පාස් වෙලා ඉවර කරගන්න. ඊළඟට තමන්ට ප්‍රොමෝෂන් එකක් ආවොත් ඒක තමන්ට ඒසියෙම ළඟා කරගන්න පුළුවන්. එතකොට මම කතා කර හිටියේ බැංකුවක ඕපන් කරන්න පුළුවන් accounts ಜಾති දෙකක් පිළිබඳව. එකක් තමයි ඉතිරි කිරීමේ ගිණුම, අනිත් එක ජංගම ගිණුම. ජංගම ගිණුමක විශේෂත්වය තමයි අරකේ පාස් පොතක් ලබා දෙන ඉතිරි කිරීමේ ගිණුම. ජංගම ගිණුමේ අපි දෙන්නේ නැහැ පාස් පොතක්. ඒ වෙනුවට බැංක් ස්ටේට්මන්ට් එකක් තමයි දෙන්නේ. බැංක් ස්ටේට්මන්ට් එක සමහරු
දවස ගානේ ගන්න කට්ටිය ඉන්නවා ට්‍රාන්සැක්ෂන් ගොඩක් තියෙනවා නම් එහෙම නැත්නම් සතිය ගානේ කට්ටිය ගන්න කට්ටිය ඉන්නවා එහෙම නැත්නම් බැංකුවේ මාසෙකට සැරයක් යවනවා දැන් ඒකත් ඉස්සර ට්‍රාන්සැක්ෂන් මේ ස්ටේට්මන්ට් එක ඉස්සර ෆිසිකලි ගියේ පෝස්ට් එකේ දැන් එහෙම වෙන්නේ ගොඩක් වෙලාවට ඊමේල් ඇඩ්‍රස් එකකට ඒක යවනවා එතකොට ඒක බලා ගන්න පුළුවන් කෙනෙකුට ඕන නම් එතනින් print එකක් ගන්න පුළුවන් නැත්නම් ඒක බලා ගන්න පුළුවන් right එතකොට අපේ මේ මාතෘකාව මේ බැංකු සැසුම් පත්‍ර කියන පාඩම මේන්ලිම හැන්ඩල් වෙන්නේ ওই ජංගම ගිණුම් පැත්තට ඊට අමතරව තව දෙයක් මට කියන්න බැරුව ගියා ඉතිරි කිරීමේ ගිණුමක සල්ලි තිබ්බේ නැත්නම් අපිට ගන්න පුළුවන් උපරිම ඉතිරි කිරීමේ ගිණුමේ තියෙන සල්ලි ප්‍රමාණයට විතරයි ඊට වඩා වැඩි රුපියලක්වත් අපිට ගන්න බෑ හැබැයි ජංගම ගිණුම් ගත්තොත් එහෙම ජංගම ගිණුම් වලට මේ කලින් අපි ඇප්‍රූව් කරගන්න තිබ්බොත් අපිට ජංගම ගිණුමේ තියෙන ශේෂයට වඩා එහා ගිය ශේෂයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා OD කරලා. කියනවා බැංකුව අයිරා පාසුකම් ලබා ගන්න පුළුවන්. right. ඒතර ඔන්න ඔය ඩිෆරන්සස් තමයි සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුමක් සහ ජංගම ගිණුමක් අතර තියෙන්නේ. ඒතර සාමාන්‍ය ජංගම ගිණුමක් අපි ආවට ගියට කෙනෙකුට ඕපන් කරන්නේ නැහැ. බෑග්ග්‍රවුන්ඩ් එක බලලා ඉන්ට්‍රොඩක්ෂන් එකක් අරගෙන ඊට අමතරව ඉතිරි කිරීමේ ගිණුමක් ඕපන් කරද්දී බොහොම සුළු මුදල යෝනේ ආරම්භක තැන්පතු හැටියට. නමුත් ජංගම ගිණුමකට හැම බැංකුවක්ම ටිකක් වැඩි ගාණක් මුලින්ම දාන්න කියලා තියෙනවා. නැත්නම් හැම කෙනාම ඇවිල්ලා ඕපන් කරයිනේ. right. ඒතර ඔය කාරණා යටතේ ඔයගොල්ලන්ට ඉතිරි කිරීමේ ගිණුමක් සහ ජංගම ගිණුමක් කියලා කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කියලා. දැන් අපි යමු ජංගම ගිණුම් වලට විතරක්. ඒකට ජංගම ගිණුමක් ගත්තාම ජංගම ගිණුමක ට්‍රාන්සැක්ෂන්ස් වෙන විදිය අනුව ජංගම ගිණුම් අපිට ඒක රෙකන්සිලියේෂන් එකක් කරන්න අවශ්‍යතාවයක් තියෙනවා. අපි කියනවා ඒකට තමයි මේ බැංකු සැසුම් පත්‍රය කියන එක අපි සකස් කරන්නේ. එතකොට හැම වෙලාවෙම මේ රෙකන්සිලියේෂන් එක වෙනකොට හොඳට මතක තියාගන්න ඕගොල්ලෝ බැංකුවේ වැඩ කරනවා කියලා හිතන්න එපා එතකොට. දැන් මට මතක් වෙනවා මම මේ කැම්පස් ඉන්න කාලේ මේ බැංක් එක වැඩ කරපු මගේ යාළුවෙක් ඇවිල්ලා ඔය IPSL exam වලට accounts උගන්වන්න පුළුවන්ද කියලා ඇහුවා පොඩ්ඩක් එයාට support එකක් දෙන්න. ඒත් එයාට accounts උගන්වන්නදී එයාට තිබ්බ ප්‍රශ්නේ ප්‍රධානම ප්‍රශ්නේ තමයි දැන් අපි සාමාන්‍ය කෙනෙක්ගේ transaction එකක් දකිනකොට සාමාන්‍ය ව්‍යාපාරික transaction එකක් දකින විදිහට එයා transaction එකක් දකින්නේ නැහැ. එයා හැම වෙලාවෙම බැංකුව පැත්තෙන්ම තමයි හිතන්නේ. දැන් උදාහරණයක් හැටියට කස්ටමර් කෙනෙක් ඇවිල්ලා සල්ලි දැම්මහම අපි අපේ බැංකුවේ කෑෂ් ඩෙබිට් කරගන්නවා වත්කමක් වැඩි වීම හැටියට කස්ටමර්ගේ account එක ක්‍රෙඩිට් කරගන්නවා. ඒතර බැංකුව පැත්තෙන් ඒක හරි. ඒ කියන්නේ බැංකුව පැත්තෙන් කෑෂ් අපි ඩෙබිට් කරගන්නේ නැත්නම් හර කරන්නේ බැංකුව පැත්තෙන් මුදල් කියන වත්කම වැඩි වෙන නිසා. ඊළඟට කස්ටමර්ගේ ඩිපොසිට් account එක අපි ක්‍රෙඩිට් කරගන්නේ ඒක බැංකුවට වගකීමක් එනවා කවදා හරි දවසක මේ සල්ලි නැවත ගෙවන්න. ඒක නිසා වගකීමක් වැඩි නිසා ඒ ක්‍රෙඩිට් වෙනවා. මුදල් හර වෙනවා. ඊළඟට ගනුදෙනුකරුගේ තැන්පතු ගිණුම බැර වෙනවා වගකීමක් වැඩි වීම නිසා. ඒ බැංකුව පැත්තෙන්. හැබැයි ওই ට්‍රාන්සැක්ෂන් එකම ඒ සල්ලි දාපු එකන එයාගේ පොත්වල සටහන් කරන්නේ නැද්දී එයා මුදල් ගිණුම බැර කරගන්නවා එයාගේ මුදල් අඩු වෙන නිසා එයා හැබැයි හර කරගන්නවා බැංකු ගිණුම. බැංකු ඉතිරි කිරීමේ ගිණුම හර කරගන්නවා හේතුව එතන වත්කමක් වැඩි වෙන නිසා. දැන් කෙනෙක් හැම වෙලාවෙම කණ්ණාඩි දෙකක් දාගෙන බැලුවොත් එහෙම හැම ට්‍රාන්සැක්ෂන් එකම බැංකුව පැත්තෙන් වැරදි. දැන් ඔයගොල්ලෝ මේ ගාන හදද්දි බැංකු සැසුම් පත්‍ර විශේෂයෙන්ම අපි හදද්දි හැම වෙලාවෙම කණ්ණාඩි දෙක දාගන්න ඕනේ කස්ටමර්ගේ පැත්තෙන් හිතන විදිහට. බැංකුව පැත්තෙන් හිතන විදිහට දාගත්තොත් ගාන හදන්න බෑ. හැම වෙලාවෙම අපි කල්පනා කරන්න ඕනේ අපි කස්ටමර්ගේ පැත්තෙන් තමයි මේ ගාන පිළිබඳව හිතන්නේ කියලා. ඒතකොට තමයි මොකද බැංකුව කවදාවත් බැංකු සැසුම් පත්‍ර හදන්නේ නැහැ. බැංකු සැසුම් පත්‍ර හදන්නේ කස්ටමර්ස්ලා. ව්‍යාපාර ආයතන. ඒගොල්ලෝගේ මේ අවශ්‍යතාවයට ඒගොල්ලෝ හදනවා. බැංකුව පැත්තෙන් අවශ්‍යතාවයක් නැහැ බැංකු සැසුම් පත්‍ර හදන්න. ඒතර ඔයගොල්ලෝ බැංකුවල වැඩ කරාට මේ වෙලාවේදී මේ බැංකු සැසුම් පත්‍ර පාඩම ඉගෙන ගද්දී හැම වෙලාවෙම කල්පනා කරන්න ඕනේ කවුරු වෙනුවෙන්ද මේ බැංකු සැසුම් පත්‍ර හදන්නේ කියලා ව්‍යාපාර ආයතන නැත්නම් සාමාන්‍ය ගනුදෙනුකරුවෝ වෙනුවෙන් කියලා.
ඒගොල්ලොන්ගේ පැත්තෙන් ඉඳලා ඒගොල්ලොන්ගේ පැත්තෙන් කන්නාඩි දෙකක් දාගෙන තමයි බලන්න ඕනේ මේ ට්‍රාන්සැක්ෂන්ස් තියන්නේ. රයිට්? ඒතර බැංකු සැසුම් පත්‍රයක් ඇයි අපි හදන්නේ කියන එක මම ඔයගොල්ලන්ට ඉස්සෙල්ලම කියන්න මේ උදාහරණයකට යන්න ඉස්සෙල්ලා බැංකු සැසුම් පත්‍රයක් හදන්නේ දැන් අපිට හැම මාසෙකට සැරයක්ම මම කියන්නේ ජංගම ගිණුමක් තියෙන කෙනෙකුට එනවා කියලා බැංක් ස්ටේට්මන්ට් එක. මේ බැංක් ස්ටේට්මන්ට් එක ආපුවම මේ බැංක් ස්ටේට්මන්ට් එකේ අන්තිමට බැලන්ස් එකක් තියෙනවා. ඒතර බැංක් ස්ටේට්මන්ට් එක හදන්නේ බැංකුවෙන් ඒගොල්ලොන්ට ගැලපෙන විදිහට තමයි බැංක් ස්ටේට්මන්ට් එක එවන්නේ. ඔයගොල්ලන්ට දැන් විෂුවල් කරගන්න පුළුවන් බැංක් ස්ටේට්මන්ට් තව ටිකකින් පෙන්නන්න. බැංක් ස්ටේට්මන්ට් එක කොහොමද තියෙන්නේ? ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න ඔයගොල්ලෝ සේවිංස් account එක ඔයගොල්ලන්ට කරන්ට් account එකක් නැත්නම් සේවිංස් account එක කොහොමද තියෙන්නේ පොත? මුලින්ම තියෙනවා date එක තියෙනවා description එකක් තියෙනවා transaction එකේ ඊට පස්සේ debit වුණාද credit වුණාද කියලා තියෙනවා ඊළඟට ශේෂය තියෙනවා. ඒකට සාමාන්‍යයෙන් ඔය පොතේ සල්ලි දැම්මහම මොන පැත්තටද වැටෙන්නේ? සල්ලි දැම්මහම credit කියන පැත්තට වැටෙන්නේ. සල්ලි ගන්නකොට debit කියන පැත්තට වැටෙන්නේ මේ අපේ savings book එකේ. ඒ වගේම මේ concept එකම තමයි bank statement එකේ සල්ලි දැම්මහම credit කියන පැත්තට වැටෙනවා. සල්ලි ගත්තම debit. ඒ credit හරි debit කියන එක බලන්නේ bank statement එක හරි passbook එක අපි හදන්නේ බැංකුව පැත්තේ. ඒත් බැංකුව පැත්තෙන් ඇයි credit කරන්නේ සල්ලි දැම්මහම බැංකුව පැත්තෙන් වගකීමක් එන්නේ. බැංකුවේ cash එමෙත වාගේ over the counter උනා නම් teller cash debit කරගෙන කස්ටමර්ගේ account එක credit කරනවා. ඒක තමයි passbook එකේ ඔය credit කියලා වැටෙන්නේ. සල්ලි දුන්නා නම් එයාට withdrawal එක කරා නම් කස්ටමර්ගේ account එක debit කරලා teller cash credit කරගන්න. right? ඒක තමයි මේ කියන්නේ බැංකුව පැත්තෙන් මේ transaction එක දිහා බලන විදිහ තමයි ඒ තියෙන්නේ. හැබැයි ගනුදෙනු කරුගේ දැන් මේ බැංකු සැසුම් පත්‍ර හදද්දී ඔයගොල්ලෝ හැම වෙලාවෙම transaction එක දිහා බලන්න ඕනේ ගනුදෙනු කරුවෙක් විදිහට. ඒ කියන්නේ කස්ටමර් විදිහට තමයි ඔයගොල්ලෝ බලන්න ඕනේ කස්ටමර්ගේ පැත්තෙන් මොනවද වෙලා තියෙන්නේ. right. එතකොට බැංකු සැසුම් පත්‍රයක් අපි හදන්නේ අපිට ලැබෙන බැංක් ස්ටේට්මන්ට් එකේ බැලන්ස් එකයි අපේ කස්ටමර්ගේ තියෙන මුදල් පොත තියෙනවනේ මුදල් පොතේ බැංකු ශේෂය කියලා තියෙනවනේ. ඒතර නොයේ ශේෂයන් දෙක අසමාන වෙනවා නම් විතරයි අපි බැංකු සැසුම් පත්‍රයක් හදන්නේ. ඒතර බැංකු සැසුම් පත්‍රයක් හදන්නේ කස්ටමර් කෙනෙක් බැංකුව කවදාවත් හදන්නේ නැහැ. බැංකුවට අවශ්‍යතාවයකුත් නැහැ. ඒතර කස්ටමර්ගේ පැත්තෙන් බැංකු සැසුම් පත්‍රයක් හදන්නේ බැංකුව එවන බැංක් ස්ටේට්මන්ට් එකයි බැලන්ස් එකයි කස්ටමර්ගේ පොත්වල තියෙන බැංකු ගිණුමේ ශේෂයයි බැංකු ගිණුමක් විවෘත කරා නම් කස්ටමර් ඒකට ගිණුමක් තියෙනවනේ ඒ ගිණුමේ ශේෂයකුත් තියෙනවා ඒ ශේෂයන් දෙක සමාන වෙන්නේ නැත්නම් තමයි බැංකු සැසුම් පත්‍රයක් කරන්නේ නිකන් හරි බැංකුවෙන් එවන බැංක් ස්ටේට්මන්ට් එකේ ශේෂයයි අපේ ගනුදෙනු කරුගේ පොත්වල තියෙන බැංකු ගිණුමේ ශේෂයයි අවසාන ශේෂයයි ඔය ශේෂයන් දෙක සමාන නම් බැංකු සැසුම් පත්‍රයක් හදන්න අවශ්‍යතාවයක් නැහැ. බැංකු සැසුම් පත්‍රයක් හදන්න අවශ්‍යතාවයක් නැහැ. right? ඒකත් මතක තියාගන්න මේ බෑග්ග්‍රවුන්ඩ් එක හැටියට මොකක්ද අපි මේ කරන්නේ කියලා. right. right. මේ ස්ලයිඩ් එක දිහා බලන්නකො. මේකේ බලන්න මේ තියෙනවා කොලම්ස් දෙකක් කෑෂ් කියලා තියෙනවා බැංක් කියලා තියෙනවා. right කෑෂ් කියලා කොලම් එකක් තියෙනවා බැංක් කියලා කොලම් එකක් තියෙනවා. එතකොට මේකේ ආරම්භක ශේෂයේ 600යි අවසාන ශේෂය බැංකුව කියන මේකේ ඇතේ ඇවිල්ලා තියෙනවා 300යි. 500යි. ආරම්භක ශේෂය බැංක් කියන කොලම් එකේ 600ක් තියෙනවා අවසාන ශේෂය 500ක් දක්වා අඩු වෙලා තියෙනවා. ට්‍රාන්සැක්ෂන් කීපයක් වෙලා තියෙනවා මේකේ මෙතින්නේ දිත්ව තීරු මුදල් පොතක්. එතකොට කෑෂ් කියන කොලම් එකක් තියෙනවා මුදල් කියන එකක් තියෙනවා බැංකු කියන එකක් තියෙනවා දෙකම තියෙනවා. එතකොට මේකේ වෙච්ච ට්‍රාන්සැක්ෂන් දිහා ඔයගොල්ලෝ මේ බැංකු ප්‍රකාශනයේ
ගැන වොරි වෙන්නේ නැතුව මේක නිකන් අපි ස්ටඩි කරලා බලුවොත් එහෙම මේ සාමාන්‍ය ව්‍යාපාරයක මුදල් පොතක් දිත්ත තියෙන මුදල් පොත. ඒකට ආරම්භක ශේෂය තියලා තිනවා මුදල් හැටියට 500ක් බැංකුව හැටියට තියෙනවා 600. ඊළඟට ඊට යටින් තියෙන ට්‍රාන්සැක්ෂන් එකක් වෙලා තියෙනවා රුපියල් 100ක් කෑෂ් කියලා දාලා තියෙන කියන්නේ මුදල් හැටියට බැංකුවේ ඩිපොසිට් කරලා තිනවා. ඒ වගේම මේ රුපියල් 100 ගොල්ලන්ට පේනවා එහා පැත්තේ බැර පැත්තේ මුදල් කියන තීරුවෙන් අයින් වෙලා තියෙනවා. ඒකේ තේරුම අපි මුදල් රුපියල් 100ක් බැංකුවේ තැන්පත් කරලා තියෙනවා. ඒක හරිම ස්ට්‍රේට් ෆෝවර්ඩ්. ඊළඟට දෙවනුව අපි දකුණු අත පැත්තට කියන්නේ බැර පැත්තට ගියොත් එහෙම අර අපි මුදල් තැන්පත් කරපු එක තියෙන රුපියල් 100 ඊළඟට තව එකක් තියෙනවා රුපියල් 200ක විදුලි ගාස්තු වෙන ඉලෙක්ට්‍රිසිටි වෙනුවෙන් චෙක් එකක් ඉෂු කරලා තියෙනවා 80යි 12යි 35 කියන චෙක් එක රුපියල් 200ක චෙක් එකක් ඉෂු කරලා තියෙනවා. ඒතට ඒ අනුව විදුලි ගාස්තු කියන ගිණුම හර වෙනවා ඒක මේකේ පෙන්නලා නැහැ. ඒතට ඒ ලෙජර් ගිණුම හර වෙලා මුදල් පොතේ බැංකු තීරුව බැර කරලා තියෙනවා 200ක් විදුලි ගාස්තු කියලා. right. ආරම්භක ශේෂය 500යි 600යි තිබ්බේ මේ ට්‍රාන්සැක්ෂන් දෙක අවසානයේ එක ට්‍රාන්සැක්ෂන් එකක් මේකෙමයි සටහන් වුනේ මොකද හර පැත්තයි බැර පැත්තයි ප්‍රතිසටහන මුදල් තැන්පත් කරපු නිසා ඒ ට්‍රාන්සැක්ෂන් දෙක හේතුවෙන් අවසාන ශේෂය හැටියට රුපියල් 400ක මුදල් ශේෂයකයි රුපියල් 500ක බැංකු ශේෂයයි තියෙන්නේ. right. මේකම අපි ගත්තොත් එහෙම අපේ බැංකු ප්‍රකාශනයට ගියොත් එහෙම නැත්නම් බැංක් ස්ටේට්මන්ට් එකට ගියොත් මේකේ මොකද වෙලා තියෙන්නේ කියලා බලමු. මේ තියෙන බැංක් ස්ටේට්මන්ට් එක එයාට හම්බෙච්ච බැංක් ස්ටේට්මන්ට් එක ඒ බැංක් ස්ටේට්මන්ට් එකට අනුව ඔයාලට පේන බැංක් ස්ටේට්මන්ට් එක දෙනවා ආරම්භක ශේෂය 600ක් තිබ්බා. ඒක රුපියල් 100ක කෑෂ් ඩිපොසිට් එකක් ආවා 200ක චෙක් එකක් ගියා. එතනත් 500. ආරම්භක ශේෂය 600යි අවසාන ශේෂය 500යි. ඉතින් බලන්න බැංක් ස්ටේට්මන්ට් එකේ අර සල්ලි දාන ඒවා යන්නේ ක්‍රෙඩිට් පැත්තට නැත්නම් බැර පැත්තට අපි සල්ලි ගන්න ඒවා withdrawal වගේ දේවල් මෙතන නම් වෙලා තියෙන චෙක් එකක් ඉෂු කරලා පේමන්ට් එකක් කරලා තියෙන. ඒතකොට ඒකත් සල්ලි ගැනීම. ඒතර සල්ලි අඩු වෙන ඒවා අපි හර කරන්න ඕනේ. එතකොට ඒක මේ බැංක් ස්ටේට්මන්ට් එක හදන්නේ බැංකුව පැත්තෙන්. ඒතකොට හැම වෙලාවෙම බැංකුව පැත්තෙන් මේ අදාළ ට්‍රාන්සැක්ෂන්ස් බැංකුව පැත්තෙන් දාන්න ඕන කන්නාඩි දෙක තමයි ඒගොල්ලෝ ඒව ගැන බලන්නේ. ඒතර මෙතන කිසිම ගැටලුවක් නැහැ. ඒතර පළවෙනි අවස්ථාවේදී මේ තිබ්බ ආරම්භක ශේෂයේ ඔය කහ පාටින් පෙන්නලා තියෙන්නේ 600ක් තියෙනවා අවසාන ශේෂය 500යි. ඒ වගේම මේකෙදිත් ආරම්භක ශේෂය 600යි ට්‍රාන්සැක්ෂන් දෙකක් වෙලා තියෙනවා අවසාන ශේෂය 500යි. ඒතර මේකෙන් මම කියන්න උත්සාහ කරේ අපේ මුදල් පොතේ බැංකු තීරුවේ සටහන් වෙලා තියෙන ට්‍රාන්සැක්ෂන් දෙකක් තිබ්බා මේ 100යි 200යි කියන ට්‍රාන්සැක්ෂන් දෙක. ඒ දෙකම අපේ බැංකුවටත් ඇවිල්ලා තිබ්බා. right බැංකුවටත් ඇවිල්ලා තිබ්බා 100යි 200යි කියන. එතකොට ඒ දෙකම ආවට පස්සේ මේ ආරම්භක ශේෂය 600 අවසාන ශේෂය 500යි. ඒකට කිසිම ගැටලුවක් නැහැ. ඔයගොල්ලෝ කියනවා ආරම්භක ශේෂය අවසාන ශේෂය දෙකම සමානයි. මුදල් පොතේ මේ තියෙන බැංකු ප්‍රකාශයේ ශේෂයයි මුදල් පොතේ ශේෂයන් දෙකම සමානයි. ගැටලුවක් නැහැ. right. හැබැයි ගැටලුවක් මතුවෙන්නේ නිකන් හරි අපි මෙන්න මේ මුදල් පොතේ බැංකු තීරුවේ සටහන් වෙලා තියෙන
හැබැයි බැංකු ප්‍රකාශනයේට ඇවිල්ලා නැත්තම් එක එකක්. හරි. ගැටලුවක් මතුවෙන්නේ මුදල් පොතේ සටහන් වෙලා තියෙනවා. හැබැයි බැංකු ප්‍රකාශනයේට ඇවිල්ලා නැහැ. හරි. ඒකත් අපිට ඕන කැලි දෙකකට දාන්න පුළුවන්. මුදල් පොතේ අර පැත්තේ සටහන් වෙලා තියෙනවා. හැබැයි බැංකු ප්‍රකාශනයේ බැර පැත්තේ සටහන් වෙලා නැහැ. ඒගොල්ලන්ට පේනවනේ මේ රුපියල් 100 මුදල් පොතේ අර පැත්තේ තමයි සටහන් වෙන්නේ. හරි. හැබැයි බැංකු ප්‍රකාශනයේ එක ගිහිලා සටහන් වෙන්නේ මොන පැත්තේද? බැර පැත්තේ. හරි. ඒකට ගැටලුවක් මතුවෙන්නේ එකක්. අපි මුදල් පොතේ අර පැත්තේ සටහන් වෙලා තියෙනවා. හැබැයි බැංකු ප්‍රකාශනයේ බැර පැත්තේ සටහන් වෙලා නැති ඒවා. ඒ වගේම මුදල් පොතේ මේ බලන්නකෝ බැංකු තීරුවේ බැර පැත්තේ සටහන් වෙලා තියෙනවා. මේ 200 ඒක බැංකු ප්‍රකාශනයේ කොයි පැත්තට සටහන් වෙන්නේ? ඉතින් හර පැත්තේ. හරි. ඒතර දෙවෙනුවට ගැටලුව මතුවෙන්නේ දැන් මේව ඇවිල්ලා තියෙන හින්දා ප්‍රශ්නයක් නෑ. දැන් මේ මුලින්ම ගත්ත අපි උදාහරණේ මේ මුදල් පොතේ හර පැත්තේ තියෙනවා. හැබැයි බැංකු ප්‍රකාශනයේ බැර පැත්තේ තියෙනවා. ඒ වගේම මුදල් පොතේ බැර පැත්තේ තියෙනවා. බැංකු ප්‍රකාශනයේ හර පැත්තේ තියෙනවා. දැන් ගැටලුව මතුවෙන්නේ මුදල් පොතේ හර පැත්තේ සටහන් වෙලා තියෙනවා. හැබැයි බැංකු ප්‍රකාශනයේ බැර පැත්තේ සටහන් වෙලා නැති ට්‍රාන්සැක්ෂන් තියෙනවා. ඊළඟට දෙවෙනුව මුදල් පොතේ බැර පැත්තේ සටහන් වෙලා තියෙනවා. හැබැයි බැංකු ප්‍රකාශනයේ හර පැත්තේ සටහන් වෙලා නැති ඒවා. එහෙම වුණේ නැත්තම් ඔන්න ගැටලුවක් මතුවෙනවා. ඒ වගේම අනිත් පැත්ත ගන්නත් පුළුවන්. එතකොට එතන ට්‍රාන්සැක්ෂන් දෙකයි. හරි? අනිත් පැත්ත තමයි හිතන්නකො මෙහෙම එකක්. බැංකු ප්‍රකාශනයේ හර පැත්තේ සටහන් වෙලා තියෙනවා. හැබැයි මුදල් පොතේ බැර පැත්තේ සටහන් වෙලා නැහැ. දැන් බැංකු ප්‍රකාශනයේ හර පැත්තේ මේ 200 සටහන් වෙලා තිබ්බනේ මෙතන. එතකොට ඒක මුදල් පොතේ බැර පැත්තේ සටහන් වෙලා තිබ්බ මේ 200. එතකොට ඒකට ඒක හරි. හැබැයි මෙහෙම වුණොත් එහෙම බැංකු ප්‍රකාශනයේ හර පැත්තේ මොන හරි ගනුදෙනුවක් සටහන් වෙලා තියෙනවා. හැබැයි මුදල් පොතේ බැර පැත්තේ ඒක සටහන් වෙලා නැහැ. අපි චෙක් කරන වෙලාවේ. ඒකටත් ගැටලුවක් මතුවේ. ඒ වගේම අනිත් පැත්ත ගත්තොත් එහෙම බැංකු ප්‍රකාශනයේ මේ බැර පැත්තේ දැන් මේ රුපියල් 100 බැර පැත්තේ සටහන් වෙලානේ. ඒ වගේම මුදල් පොතේ හර පැත්තේ ඒක සටහන් වෙලා තියෙනවා. ඉතින් මේ 100 දෙන්නේ. ඇයි? ඒ ගැටලුව මතුවෙන්නේ බැංකු ප්‍රකාශනයේ මෙහෙම බැර පැත්තේ සටහන් වෙලා තියෙද්දී මුදල් පොතේ හර පැත්තේ සටහන් වෙන්නේ නැති ඒවා. right? මම කාරණා හතරක් කිව්වා. මේ ශේෂයන් දෙක දැන් මම මේ පෙන්නපු උදාහරණය සමානයි. සමාන වෙන්නේ හේතුව මුදල් පොතේ හර පැත්තේ සටහන් වෙලා තියෙනවා බැංකු ප්‍රකාශනයේ බැර පැත්තේ සටහන් වෙලා තියෙනවා. ඒ වගේම මුදල් පොතේ බැර පැත්තේ සටහන් වෙලා තියෙනවා බැංකු ප්‍රකාශනයේ හර පැත්තේ සටහන් වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් බැංකු ප්‍රකාශනයේ හර පැත්තේ සටහන් වෙලා තියෙනවා මුදල් පොතේ බැර පැත්තේ සටහන් වෙලා තියෙනවා. බැංකු ප්‍රකාශනයේ බැර පැත්තේ සටහන් වෙලා තියෙනවා මුදල් පොතේ හර පැත්තේ සටහන් වෙලා තියෙනවා. ඒතර එකිනෙක එකක් සමානයි. කියන්නේ මුදල් පොතේ සටහන් වෙලා තියෙනේමයි බැංකු ප්‍රකාශනයේ සටහන් වෙලා තියෙනේමයි දෙකම සමානයි. ඒතර මතක තියාගන්න මුදල් පොත හදන්නේ ගනුදෙනුකරු බැංකු ප්‍රකාශනයේ හදන්නේ අපේ බැංකුව. ඒතර කෙනෙක්ට තරක කරන්නත් බෑ මෙන්න මේකත්. මොකද මේ මිනිසුන්ගේ ඔළුවේ තියෙන හින්දා මම මේවත් කියන්න ඕනේ. කෙනෙක් හිතනවා නම් මුදල් පොත හදන්නේ ගනුදෙනුකරු. එයාගේ ඔෆිස් එක තියෙන වෙනම තැනක. බැංකුවේ තියෙන වෙනම තැනක. හරි? ඒතර කෙනෙක් මෙන්න මෙහෙම හිතන්න බෑ. මුදල් පොතේ අපි හරහරි බැරහනේවා බැංකු ප්‍රකාශනයේ තමයි හරහරි බැරහරි වෙන්නේ. එහෙම සම්බන්ධයක් නැහැ. හරිද? ඒතර මුදල් පොත ගනුදෙනුකරු හරහරි බැර කරනකොට එයාගේ තව ලෙජර් ගිණුමක තමයි මේ ට්‍රාන්සැක්ෂන් එක වෙන්නේ. ඒව ඉන්ඩිපෙන්ඩන්ට්ලි වෙන්නේ. ඒ වගේම බැංකුව ගනුදෙනුකරුවේගේ ගිණුම හරහර බැර කරනවා නම් එයා ගිහිල්ලා මේ ගනුදෙනුකරුගේ පොත්වල ඉතුරු සටහන දාන්නේ යන්නේ නැහැ. ඒක දාන්නේ බැංකුවේම තියෙන තව ගිණුමක තමයි. right? ඒතරම් දැන් අපි හඳුනාගත්තා ගැටලුවක් පැන නගින්න පුළුවන් දේවල්. අපි ඒකත් පොඩ්ඩක් බලමු. මම ඊළඟට පෙන්නන උදාහරණේ ශේෂය වෙනස් වීමට හේතු පෙන්නන උදාහරණයක් තමයි ඊළඟට පෙන්නන්නේ. right? බලමු ශේෂය වෙනස් වීමට හේතු හැටියට තියෙන උදාහරණයක්.
right. මෙන්න මේක බලන්න. මේ උදාහරණේ මම isolate කරගත්ත ගනුදෙනුකරුගේ bank account එක කියන එක විතරක්. ගනුදෙනුකරුගේ bank account එක කියන එක විතරක් මම isolate කරගත්තා. මුදල් තීරුව දාගන්න ගියේ නෑ. ගනුදෙනුකරුගේ පොත්වල මුදල් තීරුව අපි පැත්තකට දාලා බැංකු කියන තීරුව විතරක් ගත්තා. එතකොට බැංකු කියන තීරුව ගත්තාම ඒකේ ආරම්භක ශේෂය කහ පාටින් පෙන්නලා තියෙනවා 600යි. අවසාන ශේෂය 400 දක්වා අඩු වෙලා තියෙනවා. ඒත් එහෙම අඩු වෙන්න 600 ඉඳලා 400ට අඩු වෙන්න transactions දෙකක් බලපාලා තියෙනවා. එකක් තමයි මේ චෙක් එකක් ඩිපොසිට් කරලා තියෙන රුපියල් 100ට. තව එකක් මෙයා ගන්න ණය හිමියෙකුට චෙක් එකක් ඉෂුව කරලා තියෙන 300. ඒත් එයාගේ පැත්තෙන් එයාගේ පොත්වල ඒ ගනුදෙනුකරු චෙක් එකක් ඉෂුව කරා මේ චෙක් එක ඩිපොසිට් කරාම දාන්න ඕනට හරියට මේක දාලා තියෙනවා. හිමියාට චෙක් එකක් ඉෂුව කරාම දාන්න ඕන විදිය දාලා තියෙනවා. මුදල් පොතේ බැංකු තීරුව බැර කරලා ණය හිමියාව හර කරලාදී මේ චෙක් එක ඩිපොසිට් කරා නම් මුදල් පොතේ මුදල් තීරුව බැර කරලා මේ බැංකු තීරුව හර කරලා ඇති. මෙතන මම මුදල් තීරුව පෙන්නලා නැහැ බැංකු තීරුව විතරමයි අරගෙන තියෙන්නේ. ඒ අනුව ආරම්භක ශේෂය 600යි චෙක් එකක් ඉෂුව කරාම එයා අඩු වෙනවා කියලා හිතලා 300කින් අඩු කරලා තිනවා. ඊළඟට චෙක් එක ඩිපොසිට් කරාම ඒ ශේෂය වැඩි වෙන කියලා හිතලා ඒක හර කරලා තිනවා. අවසාන ශේෂය 400. එතන මෙන්න මේ ට්‍රාන්සැක්ෂන් දෙකින්ද ආරම්භක ශේෂය 600ක් තිබ්බේ 400ට දැන් අඩු වෙලා තියෙනවා. හරි. ඊළඟට බලමු අපි මේ ට්‍රාන්සැක්ෂන් දෙක මේ චෙක් එක ඉෂුව කරපු එකයි චෙක් එක ඩිපොසිට් කරපු එකයි හරිනම් දැන් මේ චෙක් එක ඉෂුව කරපු එක මොන පැත්තට දෙන්න ඕනේ බැංකු ප්‍රකාශනයේ අපේ මේක ලියලා තියෙන්නේ බැර පැත්තේ ගනුදෙනුකරුගේ බැර පැත්තේ. ඒතර බැංකු ප්‍රකාශනයේ මොන පැත්තේ දෙන්න ඕනේ? බැංකුව පැත්තෙන් චෙක් එකකට ගෙවුවොත් එහෙනම් මොන පැත්තෙන්ද දාන්නේ ඒගොල්ලෝ? අර කරනවා. එයාගේ ඩෙබිට් පැත්තේ තියෙන්න ඕනේ අර ශේෂයට. දැන් මේ චෙක් එක ඩිපොසිට් කරපු එක අපේ මුදල් පොතේ නම් අපි ඒක හර කර ගන්නවා ගනුදෙනුකරුගේ පැත්තෙන් බැංකු ප්‍රකාශනයක පෙන්නන්න ඕනේ බැංකු ප්‍රකාශනයේ බැර පැත්තේ තමයි ඒක පෙන්නන්න ඕනේ. හරි. එතකොට බලමු අපි මේකට අදාළව බැංකු ප්‍රකාශනයේ ශේෂය කොහොමද තියෙන්නේ කියලා. බැංකු ප්‍රකාශනයේ ශේෂය කොහොමද තියෙන්නේ කියලා. මේ තියෙන බැංකු ප්‍රකාශනය. බැංකු ප්‍රකාශනයේ බලන්න බැංකු ප්‍රකාශනයේ ආරම්භක ශේෂයත් 600යි. ඔයාලන්ට පේනවනේ. බැංකු ප්‍රකාශනයේ ආරම්භක ශේෂයයි මුදල් පොතේ ශේෂයයි දෙකම 600යි. 600යි තියෙන්නේ. නේ? එතනත් 600යි මේකෙත් 600යි තියෙන්නේ. ඒකට ආරම්භක ශේෂයේ ගැටලුවක් නැහැ. හැබැයි ගැටලුව මතුවෙනවා පළවෙනි එක අපි බලමු රුපියල් 100ක් ඩිපොසිට් කරලා තියෙනවා. ඒ චෙක් එක ඇවිල්ලා දිනවද කියලා. ඒකට මුදල් පොතේ නම් බැංකු තීරුවේ අපි හර කරනවා. හැබැයි බලන්න බැංකු ප්‍රකාශනයේ ඒක බැර වෙලා තියෙනවද කියලා රුපියල් 100? නැහැ. එතන ඇවිල්ලා නැහැ මේ බැර පැත්තට ඇවිල්ලා තියෙන වෙන රුපියල් 200ක්. අපේ ණය ගැටියෝ කෙලින්ම ඩිපොසිට් කරපු එකක් කියලා තමයි 200 තියෙන්නේ. right? එතකොට මෙන්න මේ අපිට දැන් පැහැදිලි වෙනවා මේ රුපියල් 100 චෙක් එක ඩිපොසිට් කරලා තියෙනවා. නමුත් ඒක ඇවිල්ලා නැහැ අපේ බැංක් එකට. ඊළඟට තව රුපියල් 300ක චෙක් එකක් ඉෂුව කරලා තියෙනවා. මේ සිල්වාට රුපියල් 300ක චෙක් එකක් ඉෂුව කරලා තියෙනවා. ඒක ආවද කියලා බලමු අපි. එතකොට මේක ආව නම් එන්න ඕනේ බැංකු ප්‍රකාශනයේ හර පැත්තට. බලමු මේක ආවද කියලා. බැංකු ප්‍රකාශනයේ හර පැත්තේ තියෙන රුපියල් 50ක් වෙන එක. බැංකුව ගහලා තියෙන බැංක් charges, check book charges කියන එක. ඒතර ඉෂුව කරපු චෙක් එක තාම එවිල්ලත් නැහැ. ඒතර දැන් ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න ඕනේ දැන් අපේ මේ මුදල් පොතේ අර කරලා තියෙනවා චෙක් ඩිපොසිට් එකක් ඒ වගේම බැර කරලා තියෙනවා අපි චෙක් එකක් ඉෂුව කරපු එක. ඔය දෙකම බැංක් ස්ටේට්මන්ට් එකට ඇවිල්ලා නැහැ. බැංකු ප්‍රකාශනෙට ඇවිල්ලා නැහැ. එතකොට මේ ආරම්භක ශේෂයේ සමාන වුණාට ආරම්භයේ මෙතන 600 තිබ්බ බැංක් ස්ටේට්මන්ට් එකේ 600 තිබ්බා. උඩට මම ඉස්සලා පෙන්නේ. දැන් බැංක් ස්ටේට්මන්ට් එකේ තියෙන 600යි අපේ මුදල් පොතේ තියෙන්නේ 600යි. එහෙම වුණාට දැන් මම මේ පෙන්නපු ට්‍රාන්සැක්ෂන් දෙකම ඇවිල්ලා නැහැ. එකක් චෙක් එක ඩිපොසිට් කරපු එක ඇවිල්ලා නැහැ බැංක් ස්ටේට්මන්ට් එකට. අනිත් පැත්තෙන්
චෙක් එකක් ඉෂුව කරා අපි කඳුරුකරුවෙකුට නායකයෙකුට එයා ප්‍රසන්ට් කරලත් නැහැ. ඒක ඇවිල්ලත් නැහැ. ඒතර හැබැයි අපි මුදල් පොතේ වැරද්දක් කරලා තියෙනවද මේ සටහන කරද්දී? එහෙම වැරද්දක් කරලා නැහැ. අපි මුදල් පොතේ හරියට එක සටහන් කරලා තියෙනවා. චෙක් එක ඩිපොසිට් කරාම මුදල් පොත හර වෙන්න ඕනේ. චෙක් එක ඉෂුව කරාම මුදල් පොත පැර වෙන්න ඕනේ. ඒතර මේ දෙකත් අපි හරියට කරලා තියෙනවා. හැබැයි මොන හරි හේතුවක් නිසා తాවකාලිකව තාම මේ ওই ට්‍රාන්සැක්ෂන් දෙකම බැංක් ස්ටේට්මන්ට් එකට අපිට තාම ඇවිල්ලා නැහැ. දැන් ඒකට උදාහරණයකට මට මෙහිම කියන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ දන්නවා චෙක් එකක් ඩිපොසිට් කරාම සාමාන්‍යයෙන් ඒ වෙලාවේදීම රියලයිස් වෙන්නේ නැහැ. හිතන්නකො මේ ගණදුනුව වෙන්නේ ජනවාරි මාසේ 31 කියලා. ජනවාරි මාසේ 31 ඔයගොල්ලෝ 2ට 3ට විතර වගේ ගිහිල්ලා වෙලා චෙක් එකක් ඩිපොසිට් කරොත් එහෙම ඒ ගණදුනුව ජනවාරි මාසේ 31ම අපිට ක්‍රෙඩිට් එක වැටෙනවද? එහෙම වෙන්නේ නැහැ. ඒතර ජනවාරි මාසේ 31ට අපිට බැංක් ස්ටේට්මන්ට් එකක් එනවා නම් ජනවාරි මාසෙට අදාළව මේ චෙක් එක ඩිපොසිට් කරපු එක නැති වෙන්න පුළුවන්. හැබැයි අපේ මුදල් පොතේ එක සටහන් කරලා තියෙන එකේ වැරද්දක් නැහැ. එතකොට මේ වගේ ගණදෙනකොට අපි මේ රුපියල් 100 දැන් මේ චෙක් එක ඩිපොසිට් කරලා ආවේ නැහැ නේ තාම. මේ වගේ ගණදෙනකොට අපිට කියන්න පුළුවන් තැන්පත් කළ නමුත් තාම නිෂ්කාශනය නොවු චෙක් පතක් කියලා. තැන්පත් කළ නමුත් තාම නිෂ්කාශනය නොවු චෙක් පතක්. right. ඒ වගේම මෙන්න මේ බැරට සටහන වෙලා තියෙන එකට ගන්නකො බලන්න. දැන් මේ පීසිල්ලා කියන්නේ අපේ ණය හිමියේ. අපි එයාට මොන හරි බඩු හරි මොන හරි ගත්තාම රුපියල් 300ක චෙක් එකක් ඉෂුව කරලා තියෙනවා. ඒතර පීසිල්ලට අපිට කියන්න බෑ ඔයාට චෙක් එක දුන්න ගමන්ම ගිහිල්ලා බැංකුවේ දාන්න කියලා. මේ පීසිල්ලා මේ චෙක් එක අපි හිතන්නකො චෙක් එක ඉෂුව කරේ ජනවාරි මාසේ 31 කියලා. ජනවාරි මාසේ 31ම දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් පෙබරවාරි මාසේ දාන්න පුළුවන්. නැත්නම් එයාට අමතක වෙලා ගිහිල්ලා ඊළඟ මාසේ දාන්න පුළුවන්. සතියකින් දාන්න පුළුවන්. දෙකකින් දාන්න පුළුවන්. එයාට කැමති දවසක දාන්න පුළුවන්. නමුත් අපි දන්නේ නැහැ කවදද ආයේද කියලා. අපි චෙක් එක ඉෂුව කරපු ගමන්ම අපි මේක බැර කිරීම කරා. ඒක කලන්න ඕනේ. ඊසිල්ලගේ ගිණුම අපි හර කරලා මුදල් පොතේ බැංකු තීරුව බැර කරා. එතකොට මේ කරපු දේවල් වල කිසිම වැරද්දක් නැහැ. අර බැංකුවත් වැරද්දක් කළා නැහැ. බැංකුව පැත්තෙන් බැංක් ස්ටේට්මන්ට් එක හදද්දී ඒ දෙකම ඇවිල්ලා නැහැ කියන එකේ බැංකුවේ වැරද්දක් නැහැනේ. බැංකුවේ වැරද්දකුත් නැහැ. මේවා හැබැයි తాවකාලිකව වෙච්ච දේවල්. වැරද්දක් නෙමෙයි මේ తాවකාලිකව මේ දින ගණන අනුව වෙච්ච දේවල් ටිකක් තමයි මේ තියෙන්නේ. මේ දින ගණන හරියට යනවනම් ওই ටික සම්පූර්ණ වෙයි. දැන් උදාහරණයක් ඇරෙන්න අර චෙක් එක ඩිපොසිට් කරපු එක නිෂ්කාශනය වෙයි තව දවසකින් දෙකකින්. එතකොට මේ බැංක් ස්ටේට්මන්ට් එකේ බැර පැත්තට එයි. ඊළඟට පීසිල්ලට ඉෂුව කරපු චෙක් එක පීසිල්ල ටික දවසකින් අපිට මේක ප්‍රසන්න කරයි. ඒතර එහෙම වුණොත් එහෙම බැංකුවට ඒකේ ඒක බැංකුවේ මේ හර පැත්තට එයි. right. එතකොට මේ ආරම්භක ශේෂයන් දෙක මුදල් පොතේ බැංකු තීරුව ආරම්භක ශේෂය 600යි බැංකු ප්‍රකාශනයේ ආරම්භක ශේෂයත් 600යි. මේ දෙක සමාන වුණා කියලා අවසාන ශේෂ දෙක සමාන වෙනවද? බලන්න අවසාන ශේෂ දෙක මුදල් පොතේ බැංකු තීරුවේ අවසාන ශේෂය 400යි. හැබැයි බැංකු ප්‍රකාශනයේ අවසාන ශේෂය 750යි. සමානද? නැහැ. right. එතකොට සමාන වෙන්නේ නැති නිසා තන ගැටලුවක් තියෙනවා. සමාන වෙන්නේ නැති නිසා ඒකට හේතු තමයි දැන් මම ටික ටික ඉස්සෙල්ලා කිව්වේ. හේතු තමයි මෙන්න මේ පළවෙනි හේතුව අපි මෙහෙම චෙක් එකක් තැන්පත් කරලා තිනු නිෂ්කාශනය වෙලා තාම බැංකුවට සල්ලි ඇවිල්ලා නැහැ. රුපියල් 100. දෙවෙනි එක තව චෙක් එකක් ඉෂුව කරලා තිනවා ගනුදෙනු කරුවෙකුට නැත්නම් ණය හිමියෙකුට. එයා තාම මේක ගෙවීමට ඉදිරිපත් කරලා නැහැ. ඒතර ඔය ආරම්භක ශේෂයෙන් දෙක සමාන වුණාට අවසාන ශේෂයෙන් දෙක අසමාන වෙන්න හේතු දෙකක් අපි දැනට හොයාගත්තා. පළවෙනි හේතුව තමයි තැන්පත් කරන ලද නමුත් නිෂ්කාශනය නොවු චෙක්පත් රුපියල් 100යි. දෙවෙනි එක තමයි නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවු චෙක්පත් රුපියල් 300යි. රුපියල් 300. ඒ හේතු දෙකම බලපෑවා මේ සමාන නොවීමට. ආරම්භක ශේෂයෙන් සමාන වුණාට අවසාන ශේෂයෙන් සමාන නොවෙන්න ඔය හේතු දෙකම බලපෑයි. right. ඊළඟට අපිට තව එකක් බලන්න පුළුවන්. මේ අපි බැලුවේ අපේ මුදල් පොතේ. ගනුදෙනුකරුගේ මුදල් පොත පැත්තෙන් තමයි සමාන නොවීමට හේතු බැලුවේ. ඊළඟට බැංකු ප්‍රකාශනෙට ගිහිල්ලා බලන්න පුළුවන් මේ වගේ හේතු. right. අපි මුලින්ම මේක ඩිස්කස් කරන්න ඉස්සෙල්ලා මම ඔයගොල්ලන්ට කිව්වා
මුදල් පොතේ බැංකු තීරුවේ හරපැත්තේ තියෙන හැබැයි බැංකු ප්‍රකාශනයේ බැරපැත්තේ නැති ඒවා. right? ඒ වගේම අනිත් පැත්ත ගත්තාම මුදල් පොතේ බැංකු තීරුවේ බැරපැත්තේ තියෙන නමුත් බැංකු ප්‍රකාශනයේ හරපැත්තේ නැති ඒවා. right? දැන් මේ 100 බැංකු ප්‍රකාශනයේ බැරපැත්තේ නැහැ. මේ 300 බැංකු ප්‍රකාශනයේ හරපැත්තේ නැහැ. right? සමාන නොවෙන්න ඕන හේතු දෙකක් අපි හොයාගත්තා. ඒ වගේම අනිත් පැත්තට ගිහිල්ලා බැංකු ප්‍රකාශනයට ගියාම බැංකු ප්‍රකාශනයේ මේ බලන්න කෑෂ් ඩිපොසිට් එකක් තියෙනවා 200ක් ඩෙටර්ස් ලැබ. ණයගෙතු කෙලින්ම ඩිපොසිට් කළා රුපියල් 200ක්. දැන් මේක හරිනම් මේක බැංක් ස්ටේට්මන්ට් එකේ මෙතන ක්‍රෙඩිට් වෙනවා වගේම මේගොල්ලෝ අපි බලන්න ඕනේ අපේ මුදල් පොතේ මේක හරපැත්තේ තියෙනවද කියලා. මෙතන ඇවිල්ලා නැහැ. හේතුව අපි දන්නේ අපේ ණයගෙතු කෙලින්ම ගිහලා බැංකුවේ අපිට තැන්පතුවක් දාලා තියෙනවා. මොකක් හරි හේතු. ගෙවන්න තියෙන ගානකට කෙලින්ම අපේ account එක ක්‍රෙඩිට් කරලා තියෙනවා අපිට කියලා නැහැ. අපි දන්නේ නැහැ. අපිට කිව්වනම් අපි මේක අප්ඩේට් කරගන්නවා. එතන බැංක් ස්ටේට්මන්ට් එක ආවට පස්සේ තමයි අපි දන්නේ අපේ account එකට රුපියල් 200ක් ණයගෙතු කෙලින්ම දාලා තියෙනවා. ඒක මුදල් පොතේ හරපැත්තේ සටහන් වෙලා නැහැ. නමුත් බැංකු ප්‍රකාශනයේ බැරපැත්තේ සටහන් වෙලා තියෙනවා. ඒවා ඒ වගේ ගණදෙනුවක් අපිට මුදල් පොත අපිට සංශෝධනය කරන්න පුළුවන්. දැන් අපි දැනගත්තනේ බැංකු ප්‍රකාශනය ආවට පස්සේ. එතකොට මුදල් පොත අපිට සංශෝධනය කරන්න පුළුවන්. මුදල් පොතේ ඒ ගණදෙනුව සටහන් කරන්න විතරයි තියෙන්නේ. අපි ණයගෙතියෝ බැර කළා අපේ මුදල් පොත හර කරගන්න. ඊළඟට තව එකක් බලන්න. මේ තියෙන මේ රුපියල් 50 බැංකු ප්‍රකාශනයේ හරපැත්තේ තියෙනවා. එහෙනම් මුදල් පොතේ තියෙනෝනේ බැර පැත්තේ. right? මුදල් පොතේ ගණදෙනුව වාර්තා වෙන බැරපැත්තේ. දැන් ඒකෙදි මම ආයෙ කියනවා ඔයගොල්ලෝ පටලව ගන්න එපා. මේ මුදල් පොත බැර වෙලා මේ බැංකු ප්‍රකාශනයේ හර වෙනව නෙමෙයි. මුදල් පොත හදන්නේ වෙනමම තැනක වෙනම ආයතනයක වෙනම පුද්ගලයෝ. ඒකට මුදල් පොත හර බැර වෙනවා නම් ඒ ලෙජරේම තමයි හර බැර වෙන්නේ. මේ බැංකු ප්‍රකාශනයේ හදන්නේ බැංකුව. ඒක බැංකුවේ ගිණුම් හර බැර කරගන්නවා. දැන් මේ බැංකුව කරන්නේ මෙන්න මේ බැංක් charges කියන එක ඒගොල්ලන්ගේ ඉන්කම් account එකට ක්‍රෙඩිට් එක දාලා මේ account එකට ඩෙබිට් කරා. කස්ටමර් ගින් අරගෙන ඔන්න බැංක් charges ඒගොල්ලන්ගේ ඉන්කම් එක. right? දැන් මේ cash deposit 200 තියෙනවනේ. ඒක ටෙලර් කෙනෙක්ට ඇවිල්ලා deposit කරා නම් ටෙලර්ගේ account ටෙලර් cash එක ඩෙබිට් වෙලා මේ current account එක ක්‍රෙඩිට් වෙලා තියෙනවා. right? එතකොට ඔයගොල්ලන්ට තව වැරදි දෙකක් එනවා. වැරදි නෙමෙයි ඇත්තටම මේවා. බැංකු ප්‍රකාශනයේ සටහන් වෙලා තියෙන හැබැයි මුදල් පොතේ සටහන් වෙලා නැති එක. ඒකත් කැලේ දෙකකට ගන්න පුළුවන්. බැංකු ප්‍රකාශනයේ බැර වෙලා තියෙන මුදල් පොතේ හර වෙලා නැති මෙන්න මේ 200. මුදල් පොතේ හර වෙලා නැහැ 200. මොකද ඒක මුදල් පොතේ හර කරන්න ඒගොල්ලන්ට ඉන්ෆෝම් වෙලා නැහැ. ඒ වගේම බැංකු ප්‍රකාශනයේ හර වෙලා තියෙන මුදල් පොතේ බැර වෙලා නැති. මුදල් පොතේ බැර වෙලා නැහැ. ඒකත් බැංක් ස්ටේට්මන්ට් එක ආවට පස්සේ තමයි අපිට හොයා ගන්න පුළුවන් මුදල් පොතේ හර වෙලා තියෙනවද බැර වෙලා තියෙනවද කියලා. ඒකට දැන් අපි වැරදි හතරක් හොයාගත්තා. මේ අපේ මුදල් පොතයි බැංක් ස්ටේට්මන්ට් එකේ සංසන්දනය කළා. මොනවද හොයාගත්තේ වැරදි හතර? එකක් තමයි මුදල් පොතේ හරපැත්තේ තියෙන හැබැයි මේ රුපියල් 100 ගත්ත චෙක් ඩිපොසිට් එකක් මුදල් පොතේ හරපැත්තේ තියෙනවා. හැබැයි බැංකු ප්‍රකාශනයේ බැර පැත්තේ නැහැ. ඒක එක. දෙවෙනි එක අපි හොයාගත්තා. හැබැයි ඒක අපිට මුකුත් කරන්න දෙයක් නැහැ. ඒක తాවකාලිකව වෙච්ච දෙයක්. right? ඊළඟට දෙවෙනි එක අපි හොයාගත්තා මුදල් පොතේ බැරපැත්තේ සටහන් වෙලා තියෙන හැබැයි බැංකු ප්‍රකාශනයේ අර පැත්තේ සටහන් වෙලා නැති. ඒක තමයි අපි නිකුත් කරපු චෙක් එකක් තාම ගෙවීමට ඉදිරිපත් කළා නැහැ. ඒකත් වැරද්දක් නෙමෙයි. මේක తాවකාලිකව විසඳ ගන්න ඕන දෙයක්. දවස් දෙක තුනකින් මේ චෙක් එක ගෙවීමට ඉදිරිපත් වෙයි. එතකොට ඊළඟට තමයි අපි මේ වෙනස් වීමට හේතු මේ ශේෂයන් දෙක අසමාන වෙන්න තව හේතු දෙකක් හොයාගත්තා. බැංකු ප්‍රකාශනයේ බැර වෙලා තියෙන හැබැයි මුදල් පොතේ හර වෙලා නැති. මේ කෙලින්ම ණයගැතියේ කෙලින්ම ඩිපොසිට් කරලා තියෙනවා. ණයගැතියේ කෙලින්ම ඩිපොසිට් කරලා තියෙනවා. එතකොට බැංකු ප්‍රකාශනයේ බැර වෙලා තියෙන නමුත් මුදල් පොතේ හර වෙලා නැති ඒවා. ඊළඟට ආයි අපි එකක් හොයාගත්තා. බැංකු ප්‍රකාශනයේ හර වෙලා තියෙන මුදල් පොතේ
බැර වෙලා නැති. ඒක මොකද්ද? බැංකුව විසින් අය කරපු charges. විවිධ ගාස්තු. ඒවා බැංකු ප්‍රකාශනයේ හර වෙලා තියෙනවා. නමුත් මුදල් පොතේ බැංකු තීරුවේ බැර වෙලා නැහැ. ඒතර මෙන්න මේ බැංකු ප්‍රකාශනයේ සටහන් වෙලා තියෙන මුදල් පොතේ සටහන් වෙලා නැති ඒවා අපිට මුදල් පොතේ ඇඩ්ජස්ට් කරන්න පුළුවන් අපි දැනගත්තට පස්සේ. දැන් උදාහරණයක් ඇරෙන්න මේ ඩිපොසිට් එකක් තියෙනවනේ ඩෙටර්ස් ලගේ. නැත්නම් අපි කියනවා ණයගැතියන්ගේ. ඒක දැනගත්තට පස්සේ අපිට අපේ මුදල් පොත හර කරලා ණයගැතියව බැර කරන්න පුළුවන් ওই 200. ඊළඟට මේ බැංක් charges ගහපේවා. ඒවා අපේ මුදල් පොතේ අපි මුදල් පොත බැර කරලා අපේ බැංකු සහ චෙක් පොත් ගාස්තු කියලා වීදම් ගිණුමකට හර කරන්න පුළුවන්. හරි. හැබැයි මේ වැරදි කියලා කියන්නේ මේ වෙනස් වීමට හේතු දෙක. මේක මේ රුපියල් 100යි 300යි කියන එක අපිට එම සංශෝධනය කරන්න බෑ. හේතුව චෙක් ඩිපොසිට් එකක් කරලා දෙන එක රියලයිස් වෙනකන් ඉන්න ඕනේ. ඒක తాවකාලිකව දවස් දෙකක් ගියාම ඒක රියලයිස් වෙයි. ඊළඟට මෙන්න මේ නිකුත් කරපු චෙක් එක අපිට තීසිල්ලට පස්සෙන් ගිහිල්ලා තුවක්කුවත් කියලා කියන්නේ දානවා චෙක් එක කියලා හැම කියන්න බෑ. ඒකට එයා කවදා හරි දානකම් අපි චෙක් එක බලාගෙන ඉන්න ඕනේ. ඒවා අර ටයිම් එක අනුව වෙනස් වෙන ඒවා. හරි. ඒකට අපිට මේ මෙන්න මේ වැරදි දෙක අපිට මුදල් පොතේ හදන්න බෑ. මේවා අපිට රිවර්ස් කරන එකත් වැරදි. හරි. ඒගොල්ලෝ තාම මුනේ නැහැ කියන එක මේක රිවර්ස් කරන එකත් වැරදි. ඒ වැරදි දෙක අපිට මේ ගන්න පුළුවන් එළියට ඒක වෙන විදිහකට අපිට ප්‍රසන්ට් කරන්න පුළුවන්. හැබැයි වැරදි නෙමෙයි ඒවා මේ වෙනස් නොවීමට හේතුනේ. මේ වෙනස් වීම නොවීමට හේතු දෙක මේ 250 කියන එක අපිට කියලා මුදල් පොත සංශෝධනය කරන්න පුළුවන්. right. ඒත් අපි කොහොමද දැන් මේ සංශෝධනය කිරීම කරන්නේ? නැත්නම් හරියට මේක හදාගන්නේ කොහොමද කියන එක අපි බලමු. right. මුලින්ම අපි ගිහිල්ලා මුදල් පොත අපි සංශෝධනය කරනවා. මුදල් පොත කොහොමද අපි සංශෝධනය කරන්නේ? මුදල් පොත සංශෝධනය කරන්නේ මේ විදිහට. අපේ මුදල් පොතේ ආරම්භක ශේෂය තිබ්බා 400. ඒ කියන්නේ අවසාන ආරම්භක ශේෂය කියලා කියන්නේ මේ වැරදි මේ වෙනස් වීමට හේතු හොයාගන්න ඉස්සෙල්ලා මුදල් පොතේ ශේෂය 400ක් තිබ්බා. මෙතන 400ක් තියෙනවා. අපි 400ෙන් පටන් ගන්නවා. ඈ 400ෙන් පටන් ගත්තාම right. 400 ඔන්න අපි දාගත්ත 400. එතකොට මේකේ සටහන් වෙච්ච නැති එකක් තමයි මේ ණය ගැතුව අපේ account එකට කෙලින්ම bank account එකට අපිට කියන්නේ නැතුව 200ක් දාලා තිබ්බා. ඒතර අපි අපේ මුදල් පොත හර කරගත්ත 200ක් ණය ගැතියන්ගේ ගිණුම අපි බැර කරගත්ත 200ක්. දැන් මේ ගානේ අපි දන්නේ ණය ගැතියන්ගේ ශේෂය කීයද කියලා. ඒකින්ද ඒක එහෙමම තියලා මුදල් පොත හර වෙනවා 200ක් ණය ගැතියෝ බැර වෙනවා 200ක්. මුදල් පොත හර වෙනවා 200 ණය ගැතියෝ බැර වෙනවා 200. ඊළඟට අර බැංකු සහ චෙක් පොත් ගාස්තු එක අපි මුදල් පොත බැර කරනවා 50ක් බැංකු සහ චෙක් පොත් ගාස්තු කියලා ඔන්න හර කරනවා ඒ ගිණුම රුපියල් 50ක්. බැංකු සහ චෙක් පොත් ගාස්තු කියලා ඒ ගිණුම හර කරනවා 50ක්. වීදම් ගිණුම හැටියට. ඒතර බැංකු සැසඳුම් පත්‍රයක් අපි හදනකොට ඉස්සෙල්ලාම කරන්න ඕනේ මේ වගේ මුදල් පොත සංශෝධනය කරන්න. අපි කියනවා සංශෝධිත මුදල් පොතක් හදන්න ඕනේ. ඒ සංශෝධිත මුදල් පොතක් හදද්දී හැම වෙලාවෙම මතක තියාගන්න සංශෝධිත මුදල් පොත හදද්දී අනිවාර්යයෙන්ම ඉස්සෙල්ලාම අපි දැනට අපේ මුදල් පොතේ ශේෂය අවසාන ශේෂයෙන් පටන් අර ගන්න ඕනේ. ඊළඟට මුදල් පොතේ අපිට සංශෝධනය කරන්න පුළුවන් ඒවා විතරක් අපි සංශෝධනය කරන්න ඕනේ. දැන් උදාහරණයක් ඇටියට දැන් මේකෙන් මම සංශෝධනය කරා අයිටම් දෙකක්. එකක් තමයි ණය ගැතියෝ කෙලින්ම ඇවිල්ලා අපේ account එකට අපිට කියන්නේ නැතුව දාපු රුපියල් 200. දැන් ඒක අපි දැනගත්තා අපි මුදල් පොත හර කරගත්තා ණය ගැතියෝ බැර කරගත්තා. මුදල් පොත හර කරගත්තා ණය ගැතියෝ බැර කරගත්තා. ඊළඟට දෙවෙනි එක බැංකුව අපෙන් ණය කරගෙන තිබ්බ චෙක් පොත් සහ බැංකු ගාස්තු රුපියල් 50. එතකොට ඒකත් අපි බැංක් ස්ටේට්මන්ට් එක ආවට පස්සේ තමයි අපි දැනගත්තේ. එතකොට අපි මොකද කරේ? අපි ඒ ගිණුම හර කරගත්තා. වියදම් ගිණුමක් හැටියට බැංකු සහ චෙක් පොත් ගාස්තු කියන ගිණුම හර කරගත්තා.
මුදල් පොත බැර කරගත්ත 50. මුදල් පොත බැර කරගත්ත 50. හරි. ඒ ගනුදෙනු දෙක විතරයි අපිට සංශෝධිත මුදල් පොතේ ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. අනිත් ඒවා අපිට ඇඩ්ජස්ට් කරන්න බෑ හේතුව අනිත් ඒවා తాවකාලිකව මේ විසඳෙන්න ඕන ප්‍රශ්න දෙකක්. එක තමයි අර චෙක් එකක් ඩිපොසිට් කරලා තාම රියලයිස් වෙච්ච නැති චෙක් එක. දෙවෙනි එක තමයි අපි චෙක් එකක් ඉෂුව කළා තාම එයා අපේ බැංකුවට ඒක ප්‍රසන්ට් කරලා නැති. ඒතර මේ අපිට මුදල් පොත ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් දෙක අපි ඇඩ්ජස්ට් කරලා අලුත් ශේෂයක් ගත්තා. මොකක්ද අලුත් ශේෂය? මේ තියෙන අලුත් ශේෂය 550යි. ආරම්භක ශේෂය 400යි. අර ආරම්භක ශේෂය කියලා කියන්නේ මුදල් පොතේ අර ওই ගනුදෙනු ඇඩ්ජස්ට් වෙන්නේ ඉස්සෙල්ලා අවසාන ශේෂය 400යි. ඒකට මේ 250 ඇඩ්ජස්ට් කරාම 550ක අවසාන ශේෂයක් ආවා. 550ක අවසාන ශේෂයක් ආවා. ඒතර මේ 550 අවසාන ශේෂය අපි බේස් කරගෙන ඊළඟ ස්ටෙප් එකට යන්නේ. 550 කොහොමද ආවේ? 400ට 200ක් අපි හර කරා හේතුව ගනුදෙනු කරුවේ කෙලින්ම අපේ account එකට දාපු එක. ඊළඟට බැංකුව අය කරපු ගාස්තුව අපි අඩු කරා 50. ඒකට අවසාන ශේෂය සංශෝධිත මුදල් පොතේ අවසාන ශේෂය 550යි. right? අපි උතරින් නතර වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට මතකයි. දැන් 550 ගත්තත් අපේ මේක ටැලි වෙන්නේ නැහැනේ. 550 ගත්තත් අපේ මේකට ටැලි වෙන්නේ නැහැ. අපි දැන් ගත්තොත් එම් අපේ අවසාන C/D400 700 /400 අපේ ශේෂයන් ගත්තොත් එහෙම කලින් මුදල් පොතේ ශේෂය තිබ්බේ 400යි බැංකු ප්‍රකාශනයේ අවසාන ශේෂය තිබ්බේ 750යි. ඒතකොට මේ දෙක සමාන වුන්නේ නැහැ. නමුත් දැන් අපි ඇඩ්ජස්ට් කරලා අපිට ලබා ගන්න පුළුවන් වුණා මුදල් පොතේ ශේෂය 550යි කියලා. දැන් අපි පොඩි ඉම්ප්‍රූව්මන්ට් එකක් කරා මේ ගාන හදද්දී මුදල් පොත් ටික අප්ඩේට් කරා. 400 කියන මුදල් පොතේ ශේෂය අවසාන ශේෂය අපි අප්ඩේට් කරගත්තා. දැන් අර කැප්චර් නොවින ට්‍රාන්සැක්ෂන් දෙකක් තිබ්බා. දැන් ඒක 550ට අප්ඩේට් කරගත්තා. හැබැයි 550 කියන ශේෂයත් අපිට රෙලි වෙන්නේ නැහැ. මොකද බැංකු ප්‍රකාශනයේ ශේෂය 750යි. right? අපි තවදුරටත් අපි බලන්න ඕනේ මේ 550යි 750යි ආයි කොහොමද රෙකන්සයිල් කරගන්නේ කියලා. දැන් ඔන්න ඔය කෑල්ලට තමයි එන්නේ අපේ ඔය කෑල්ලට තමයි අපි එන්නේ මේ බැංකු සැසඳුම් පත්‍රය කියන කොටස එන්නේ ඔය කෑල්ලට තමයි. right? බලමු මේක කොහොමද හදන්නේ කියලා. ඒක හදද්දී මෙන්න මේ 550න් පටන් ගන්න ඕනේ. right? 550න් තමයි පටන් ගන්න. කොහොමද අපි 550න් පටන් ගන්නෙ? මේ තියෙන්නේ අපේ බැංකු සැසඳුම් පත්‍රය. right? බැංකු සැසඳුම් පත්‍රය දැන් අපේ සංශෝධිත මුදල් පොතේ ශේෂය අපිට ආව 550. ඊළඟට අර අපිට තව ගනුදෙනු දෙකක් තිබ්බා. ඒ ගනුදෙනු දෙක අපි මුකුත් වෙනසක් කරේ නැහැ. එකක් තමයි අප විසින් නිකුත් කරපු චෙක් එකක් තිබ්බා 300ක් ගනුදෙනු කරුවෙකුට P සිල්වට. ඒක තාම ප්‍රසන්ට් වෙලා නැහැ. දැන් අපි මේක මේ සංසන්දනය කරන්නේ අර බැංකු ප්‍රකාශනයේ ශේෂය 750යි මුදල් පොතේ අලුත් ශේෂය 550යිත් එක්ක. ඒතර මේ චෙක් එක අපි එකතු කරනවා. එකතු කරන්නේ මේ බැංකු සැසඳුම් පත්‍රය හදද්දී අපි උල් කරගන්නවා ඒ බැංකු සැසඳුම් පත්‍රය කියලා. ඒ බැංකු සැසඳුම් පත්‍රය හදද්දී අපි එකතු කරන්න හේතුව තමයි මේ 300 කියන එක දැනට මේ 550 කියන ශේෂයෙන් අඩු වෙලා තියෙන්නේ. 550 කියන ශේෂයෙන් අඩු වෙලා තියෙන්නේ. ඒතර හැබැයි අපි හොයන්න ඕනේ 750 නේ. කියන්නේ බැංකුවට මේ 300 තාම ඇවිල්ලා නැහැ. බැංකුවට 300 ආවා නම් මේ 300 චෙක් එක ආවා නම් බැංකුවේ ශේෂය අඩු වෙන්න ඕනේ. මේ 750 කියන ශේෂය මොකද වෙන්න ඕනේ? අඩු වෙන්න ඕනේ. හැබැයි මෙන්න මේ 550 කියන ශේෂය ඇතුලෙන් දැනට ඔල්රෙඩි අඩු වෙලා තියෙනවා. ඒක නිසා මේ 550 ඉඳලා 750ට අපි ගමනක් යද්දී මේ 550න් අඩු වෙලා නම් තියෙන්නේ 750න් එක අඩු වෙලා නැත්තම් තාම මේ 550ට අපි 300 එකතු කරනවා. ඒකින්ද තමයි නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවු චෙක් කියලා. දැන් මෙතන මම ඉංග්‍රීසියෙන් ලියලා තියෙන්නේ checks issued but not presented for payment කියලා. නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවු චෙක් කියලා අපි 300 එකතු කිරීම කරන්නේ.
300 එකතු කිරීම කරන්න. 550ට 300 එකතු කළා අපි 850ක් එනවා. 550ට 300 එකතු කළා 850ක් එනවා. right. ඊළඟට දෙවෙනි එක ගත්තාම අපි tempat කරලා තාම නිෂ්කාශනීය නොවු චෙක් එකක් තිබ්බා. දැන් මේක බලන්නකො. මේ රුපියල් 100 ගත්තාම මේ 550ට අපි ඒක already එකතු කරලා තියෙනවා. 550 කියන amount එක හොයද්දී අපි ඔයගොල්ලන්ට මතක නම් මේ 550 හොයද්දී තිබ්බේ මුලින්ම මුදල් පොත ගන්නකො. මේ මුදල් පොතේ මේ චෙක් එක අපි අර කරලා තියෙන්නේ ඩිපොසිට් කරාම. right. එතන මේ මුදල් පොතේ ශේෂයට දැනට ඒක කැප්චර් වෙලා තියෙන. මුදල් පොතේ ශේෂය ඒ ට්‍රාන්සැක්ෂන් එකකින්ද වැඩි. amount එක වැඩි. right. ඒතර ඔය 550 කියන මුදල් පොතේ ශේෂයේ මේ රුපියල් 100 කියන එක කැප්චර් වෙලා තියෙනවා. හැබැයි 750 කියන්නේ බැංකු ගිණුමේ කියන ශේෂයේ බැංකුවේට ඒ රුපියල් 100 තාම ඇවිල්ලා නැහැ. ඒතකොට ඒකේ ශේෂය අඩුයි. ඒකට කැප්චර් වෙලා නැහැ. ඒක නිසා අපි මේ මුදල් පොතේ ශේෂයේ ඉඳලා බැංකු ප්‍රකාශනයේ ශේෂ හොයන්න යන ගමනේදී මේ 100 කියන එක අඩු කරන්න ඕනේ. හේතුව 100 කියන එක මෙන්න මේ 550 ඇතුලේ already දැනට තියෙනවා. දැන් අපි එකම තරකය දෙපැත්තටම දානවා. එතකොට අපි අඩු කිරීමක් කරනවා තැන්පත් කරලාද නමුත් නිෂ්කාශනයේ නෝ චෙක් කියලා 100ක් අඩු කිරීම කරනවා. එතකොට මේ එකතු කිරීම කරේ 300 නිකුත් කර නමුත් ගෙවීමට ඉදිරිපත් නොවු චෙක් කියලා. හේතුව මේ 550න් දැනට already මේ 300 අඩු වෙලා තියෙනවා. අඩු වෙච්ච ගාන තමයි 550. right? මොකද ඒක බැර වෙලා තියෙන්නේ මුදල් පොතට. හැබැයි බැංකුවට තාම ඇවිල්ලා නැති නිසා අපේ 750 කියන ශේෂය ඇතුලේ ඒක නැහැ. ඉතින් අපි මුදල් පොතේ ශේෂයේ ඉඳලා බැංකුවේ ප්‍රකාශනයේ ශේෂයට යද්දී ඔය 300 එකතු කිරීමක් කරන්න වෙනවා. ඒත් ඒ වගේම චෙක් ඩිපොසිට් කරලා මේ රියලයිස් වෙච්ච නැති ඒවා තියෙනවා නම් ඒවා අපිට ඉස්සෙල්ලා මේ 550 ඇතුලේ already තියෙනවා ඒක අපි එතනින් අඩු කරලා එතනින් අඩු කරලා බැංකු ප්‍රකාශනයේ ශේෂය හොයා ගන්න ඕනේ. මොකද චෙක් ඩිපොසිට් කරලා රියලයිස් වෙච්ච නැති එක බැංකු ප්‍රකාශනයට තාම ඇවිල්ලා නැති නිසා. එතන බැංකු සැසඳුම් පත්‍රය හදද්දී අර සංශෝධිත මුදල් පොතේ ශේෂය අරගත්තා. අපි ඒකට නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවු චෙක් කියලා ඒ 300 එකතු කරා. ඒතර ඔක්කොම 850ක් එනවා. ඒ 850න් අපි 100 අඩු කරා තැන්පත් කළ නද නමුත් නිෂ්කාශනීය නොවු චෙක් කියලා. ඒ 100 අඩු කරාම 750 එනවා. ඒතර 750 කියන්නේ ඇත්තට බැංකු ප්‍රකාශනයේ ශේෂය. බැංකු ප්‍රකාශනයේ ශේෂය. අර මේකේ ස්ටෙප්ස් හැටියට කියොත් ඔයගොල්ලෝ මේ කරන ගාන හදනවනේ බැංකු සැසඳුම් පත්‍රය ගානක් හදනවනේ ඉස්සෙල්ලාම පළවෙනි එක අපි ස්ටෙප්ස් හැටියට ඔයගොල්ලන්ට ඕන ලියා ගන්නත් පුළුවන්. පළවෙනි ස්ටෙප් එක තමයි අපි කරන්න ඕනේ අපි මුදල් පොතයි බැංකු ප්‍රකාශනයේ සංසන්දනය කරන්න. මුදල් පොතයි බැංකු ප්‍රකාශනයේ සංසන්දනය කරන්න. ඒතර මුදල් පොත කියලා කිව්වම මුදල් පොතේ බැංකු තීරුව කියන එක. ඒතර මුදල් පොතේ බැංකු තීරුවයි බැංකු ප්‍රකාශනයයි සංසන්දනය කරන්න ඕනේ. අපිට හම්බෙලා තියෙනුනේ බැංක් ස්ටේට්මන්ට් එක. ඒතර සංසන්දනය කරන්න ඕනේ මේ විදිහට මුදල් පොතේ බැංකු තීරුව අරගන්න හරපැත්ත. මුදල් පොතේ බැංකු තීරුවේ හරපැත්ත සංසන්දනය කරන්න බැංකු ප්‍රකාශනයේ බැරපැත්තත් එක්ක. මුදල් පොතේ බැංකු තීරුවේ හරපැත්ත සංසන්දනය කරන්න බැංකු ප්‍රකාශනයේ පෙරපැත්තත් එක්ක. right. එතකොට ඔයගොල්ලන්ට හවුවේ මුදල් පොතේ හරපැත්තේ ලියලා තියෙන නමුත් බැංකු ප්‍රකාශනයට ආපු නැති ඒවා. right. එතකොට එක කොටසක් හවුවේ මුදල් පොතේ හරපැත්තේ තියෙන නමුත් බැංකු ප්‍රකාශනයේ බැරපැත්තට ඇවිල්ලා නැති ඒවා. ඒ වගේම එතනින් තව ආවේ බැංකු ප්‍රකාශනයේ බැරපැත්තේ තියෙන හැබැයි මුදල් පොතේ හරපැත්තට ආපු නැති ඒවා. හරි? ඊළඟ කාරණා දෙකක් කිව්වා. දාන හදද්දී අපි ඉස්සෙල් සංසන්දනය කරන්න ඕනේ. පළවෙනි සංසන්දනය කරන්න ඕනේ මුදල් පොතේ හරපැත්ත සංසන්දනය කරන්න ඕනේ බැංකු ප්‍රකාශනයේ බැරපැත්තත් එක්ක. මුදල් පොතේ හරපැත්ත බැංකු ප්‍රකාශනයේ බැරපැත්තත් එක්ක සංසන්දනය කරන්න ඕනේ. එතකොට එහෙම සංසන්දනය කරද්දී ඔයගොල්ලන්ට අහුවේ මුදල් පොතේ හරපැත්තේ ලියවිලා තියෙන
නමුත් බැංකු ප්‍රකාශනයේ බැරපැත්තේ ලියවිලා නැති ඒවා. මුදල් පොතේ හරපැත්තේ ලියවිලා තියෙන බැංකු ප්‍රකාශනයේ බැරපැත්තේ ලියවිලා නැති ඒවා. ඊළඟට තවාහුවේ බැංකු ප්‍රකාශනයේ බැරපැත්තේ ලියවිලා තියෙන මුදල් පොතේ හරපැත්තේ ලියවිලා නැති ඒවා. මේ කලින් ගත්ත උදාහරණයට කෙලින්ම අපේ ණය ගැටියෝ ගිහිල්ලා බැංකුවේ දාලා තියෙන තැන්පත්. ඒවා බැංකු ප්‍රකාශනයේ බැරපැත්තේ තියෙනවා නමුත් මුදල් පොතේ හරපැත්තේ නැහැ. ඒතර පළවෙනි සංසන්දනය කිරීමේදී උගලන්ට කාරණා දෙකක් එනවා. එකක් තමයි මුදල් පොතේ හරපැත්තේ තියෙන නමුත් බැංකු ප්‍රකාශනයේ බැරපැත්තේ නැති ඒවා. දෙවෙනි එක තමයි බැංකු ප්‍රකාශනයේ බැරපැත්තේ තියෙන මුදල් පොතේ හරපැත්තේ නැති ඒවා. ඊළඟ සංසන්දනය කිරීම කරන්න ඕනේ මුදල් පොතේ බැංකු තීරුවේ බැරපැත්තේ තියෙන බැංකු ප්‍රකාශනයේ හරපැත්තේ තියෙන ඒවා අතර. මුදල් පොතේ බැංකු තීරුවේ බැරපැත්තේ සටහන් වෙලා තියෙන හැබැයි බැංකු ප්‍රකාශනයේ හරපැත්තේ සටහන් වෙලා තියෙන ඒවාත් එක්ක. ඒ සංසන්දනය කරද්දී ඔයගොල්ලන්ට එතනනියුත් කාරණා දෙකක් එනවා. මුදල් පොතේ බැංකු තීරුවේ බැරපැත්තේ තියෙන හැබැයි බැංකු ප්‍රකාශනයේ හරපැත්තේ නැති ඒවා. මුදල් පොතේ බැංකු තීරුවේ බැරපැත්තේ තියෙන නමුත් බැංකු ප්‍රකාශනයේ හරපැත්තේ නැති ඒවා. ඒ වගේම අනිත් පැත්ත ගත්තොත් එහෙම මුදල් පොතේ බැංකු තීරුවේ බැරපැත්තේ නැති නමුත් බැංකු ප්‍රකාශනයේ හරපැත්තේ තියෙන ඒවා. බැංකු ප්‍රකාශනයේ හරපැත්තේ තියෙන. ඒතර ඔය සංසන්දනය කිරීම කරාම අපිට කාරණා හතරක් එළියට එනවා. මුදල් පොතේ හරපැත්තේ සටහන් වෙලා තියෙන බැංකු ප්‍රකාශනයේ බැරපැත්තේ නැති ඒවා. ඒ වගේම බැංකු ප්‍රකාශනයේ බැරපැත්තේ සටහන් වෙලා තියෙන මුදල් පොතේ හරපැත්තේ සටහන් වෙලා නැති. අනිත් පැත්තට මුදල් පොතේ බැරපැත්තේ සටහන් වෙලා තියෙන නමුත් බැංකු ප්‍රකාශනයේ හරපැත්තේ සටහන් වෙලා නැති. ඒ වගේම බැංකු ප්‍රකාශනයේ හරපැත්තේ සටහන් වෙලා තියෙන මුදල් පොතේ බැංකු තීරුවේ බැරපැත්තේ සටහන් වෙලා නැති. බැංකු සැසඳුම් පත්‍රයක් හදන්න ගානක් හදන්න ඔන්න ඔය සංසන්දනය කිරීම අත්‍යවශ්‍යයි. එතකොට ඒකෙදී ඔයගොල්ලන්ට කරුණු හතරක් කියනවා. ඒතර ඔය කරුණු හතරෙන් බැංකු ප්‍රකාශනයේ සටහන් වෙලා තියෙන මුදල් පොතේ සටහන් වෙලා නැති ඒවා අපිට මුදල් පොතේ ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. බැංකු ප්‍රකාශනයේ සටහන් වෙලා තියෙන අපේ මුදල් පොතේ සටහන් වෙලා නැති ඒවා අපිට මුදල් පොතේ ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. අපි ඒකට සංශෝධිත මුදල් පොතක් හදන්න. හැබැයි අපේ මුදල් පොතේ සටහන් වෙලා තියෙන බැංකු ප්‍රකාශනයේ සටහන් වෙලා නැති ඒවා අපිට බැංකුවට ගිහලා ඇඩ්ජස්ට් කරන්න බෑ. මොකද බැංකුව වෙනම ආයතනයක්නේ. ඒව තමයි අපි බැංකු සැසඳුම් පත්‍රයේ හඳුනගන්නේ. දැන් ඒවට උදාහරණ හැටියට මම දෙකක් කිව්වා. තැන්පත් කළ නමුත් නිෂ්කාශනය නොවු චෙක්. දෙවෙනි එක තමයි නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවු චෙක්. right? ඔය දෙකම තියෙනවා. right. ඔකට ඔන්න ඔය බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක අපිට පුළුවන් දැන් අපේ ඊළඟ ගාන හදන්න. right. දැන් මම මේ ගානත් මේ ස්ක්‍රීන් එකේ තියෙන ඔයගොල්ලන්ට ටියුට් එකක් දීලා තියෙනවා. මේ ගානට මම ඔයගොල්ලන්ට ටික වෙලාවක් දෙන්නම්. right. හැබැයි ගාන හදන්න ඕනේ හැම එක්කෙනාම මේකේ ගනුදෙනු 6ක් දීලා තියෙනවා. right. ඒතර මේගොල්ලෝ ඇත්තටම මේ සංසන්දනය කරලා තියෙන්නේ. දැන් ඔයගොල්ලන්ට ප්‍රැක්ටිකලි ගත්තොත් මෙහෙම සංසන්දනය කළ මේවා හේතු කියලා කවුරුත් කියන්නේ නැහැ. right? නමුත් දැන් මේ ගානේදී ඒගොල්ලෝ සංසන්දනය කරලා ඒ කියන්නේ මුදල් පොතේ හරපැත්ත බැංකු ප්‍රකාශනයේ බැරපැත්තත් එක්ක සංසන්දනය කරලා තියෙනවා. එහෙම නැත්නම් බැංකු ප්‍රකාශනයේ බැරපැත්ත මුදල් පොතේ හරපැත්තත් එක්ක සංසන්දනය කරලා හේතු කරලා තියෙනවා. ඊළඟට අනිත් පැත්ත ගත්තොත් එහෙම මුදල් පොතේ බැරපැත්ත බැංකු ප්‍රකාශනයේ හරපැත්තත් එක්ක සංසන්දනය කරලා හේතු හොයාගෙන තියෙනවා. ඒ හේතු දැන් ඒගොල්ලෝ මේ ගානක් හැටියට දීලා තියෙනවා. නමුත් ප්‍රායෝගිකව ගත්තහම ඔක වෙන්නේ අපි ඔය ස්ටේට්මන්ට් එකම ළඟ තියාගෙන අපි සංසන්දනය කරලා හේතු හොයා ගන්න ඕනේ. දැන් මේ ගානේ නම් ඒක හේතු හොයලම දීලා තියෙනවා.
සමහර වෙලාවට අපිට මුදල් පොතක් දීලා බැංකු ප්‍රකාශනයක් දීලා අපිට ඕක සංසන්දනය කරලා හේතු හොයාගන්න විදිහට ගාණක් දෙන්නත් පුළුවන්. right? මේ ගාණ දැන් දීලා තියෙනවා. දැන් වෙලාව ආසන්න වශයෙන් 9යි 10යි. මම ඔයගලන්ට විනාඩි 15ක විතර වගේ වෙලාවක් දෙනවා තනියෙන් මේ ගාණ හදන්න. තනියෙන් මේ ගාණ හදලා බලන්න උත්තරේ මම ඊට පස්සේ සාකච්ඡා කරන්න. හරි. දැන් මේ වෙලාව දැන් පටන් ගන්නවා. ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඔයගොල්ලෝ හේතු දැන්ට දීලා තියෙන. ඒතර හේතු හොයන්න දෙයක් නැහැ. ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ කරන්න ඕනේ සංශෝධිත මුදල් පොතක් හදන්න. දැන් මේකේ කියන 2019 මාර්තු මාසයට අදාළ සිල්වාගේ බැංකු ගිණුමේ විස්තර ඔබට ලැබී ඇත. එදිනට මුදල් පොතේ බැංකු ශේෂය 14300ක් විය. අර ශේෂයක් කියලා කියන හොඳ ශේෂයක්. ඒත් බැංකු ගිණුම් විස්තරයේ ශේෂය ඊට වෙනස් විය. අපිට ස්ටේට්මන්ට් එකේ බැලන්ස් එක දීලා නැහැ. එම්ම වෙනසට හේතු දීලා තියෙනවා. ඒකට ඉස්සෙල්ලාම අපි බලන්නේ මේ වෙනසට හේතු ටික අරගෙන මුදල් පොතේ සංශෝධනය කරන්න පුළුවන් ඒවා ටික සංශෝධනය කරන්න බැරි ඒවා ටික බැංකු සැලසුම් පත්‍රයකට ගෙනියන්න. right? මම හිතන පැහැදිලියි කියලා දැන් මම උත්තරේ සාකච්ඡා කරන්න ඉස්සෙල්ලා මම ඔයගොල්ලන්ට දෙනවා වෙලාවක් ගාන හදන්න. විනාඩි 10ක් 15කට වෙලාවක් අරගෙන ගාන හදන්න. ඊට පස්සේ මම සාකච්ඡා කරන්නම් උත්තරේ. අර කෙනෙක් අහලා තිබ්බ chat එකේ නිකුත් කර නමුත් ගෙවීමට ඉදිරිපත් නොකළ චෙක් සහ තැන්පත් කර නමුත් නිෂ්කාශන වූ චෙක්පත් බැංකු සැලසුම් පත්‍රයට එනවද කියලා මම හිතනවා මම ඒක පැහැදිලි කරා කියලා. ඔයගොල්ලන්ට මේ වෙලාව දෙන්නේ ගාන හදන්න වෙන වෙන රවුම් ගන්න එහෙම නෙමෙයි මේ ගාන හදන්න තනියෙන් අනිවාර්යෙන්ම ගාන හදන්න. මෙතන තියෙන ලොකුම ගැටලුව තමයි මේ ඔන්ලයින් ටීචින් වල අපිට දැන් මම විශේෂයෙන් පන්තිය ෆිසිකලි කරා නම් මම හැම ගානම හදන්න ඔයගොල්ලන්ට වෙලාව දෙනවා. ඒ ඔයගොල්ලෝ හැදුවට පස්සේ තමයි ගාන මේ මම හදන්නේ. මොකද විභාගෙට ගිහිල්ලා පළවෙනි සැරේට ගණන් හදන්න තියාගන්න එපා. එතන විභාගෙට ගිහිල්ලා පළවෙනි සැරේට ගණන් හදනවා කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්නේ නැහැ ගණන් හදන්න කොච්චර අමාරුද. ගණන් හදද්දී වෙන වැරදි මොනවාද? ඒ කිසිම එකක් පිළිබඳ අවබෝධයක් නැහැ. අනිත් එක මතක තියාගන්න විභාගෙට ගිහිල්ලා ගණන් හදනකොට ඒක වැරදුනොත් ෆේල් විභාගෙ. දැන් මෙතනදී ගණන් හදනකොට වැරදුනා කියලා ඔයගොල්ලෝ ෆේල් වෙන්නේ නැහැ. right? මෙතනදී ගණන් හදද්දී වැරදුනොත් ඔයගොල්ලන්ට ඒ වැරද්ද මොකක්ද කියලා උත්තරේ බලලා නැවත ආයි හදාගන්න පුළුවන්. දැන් අනිවාර්යයෙන්ම දැන් ෆිසිකලි පන්ති තිබ්බනම් අනිවාර්යයෙන්ම මම ඔයගොල්ලෝ ලව්ව තමයි මේ ගණන් හදන්නේ. ඔයගොල්ලන්ට වෙලාවක් දීලා ඔයගොල්ලෝගේ පස්සෙන් ගිහලා බලලා කොයි විදිහටද මේක හදලා තියෙනවද මොකද්ද තිබ්බ ප්‍රශ්න
අයි දැන් මේ ඔප්ෂන් එක නැති නිසා අපිට කරන්න දෙයක් නැහැ. නමුත් දැන් මේ ඔයගොල්ලෝ දැන් පොඩි ළමයි නෙමෙයිනේ. ඒකට මේ වෙලාවේදී මම වෙලාවක් දුන්නොත් මේ ගාන හදන්න කියලා මේ ඔයගොල්ලෝ හදන්න ඕනේ. හදලා වෙල බලන්න මේ දැන් මේකේ කොහොම විස්තර ටිකක් කියලා තියෙනවා. ගානක් හදන විදිය කියලා දුන්නා. ඉස්සෙල්ලාම සංශෝධිත මුදල් පොතක් පිළිකුල් කරගන්නවා. ඒකට බලපාන ටික විතරක් ඒක ඇඩ්ජස්ට් කරගන්නවා. එහෙම නැතුව අනිත් වැරදි ටික ඔක්කොම අපිට පුළුවන් බැංකු සැසඳුම් පත්‍රයකට දාලා ඒක නිවැරදි කිරීම කරන්න. බොහොම හොඳයි සමහරව ගාන හදලා උත්තරත් දාලා තිනවා මේ chat box එකට. අපි බලමු අනිත් කට්ටියට අවස්ථාවක් දීලා තව ටික වෙලාවක්. හදලා ඉවරන කට්ටියට පුළුවන් තමන්ගේ උත්තර දාන්න. chat box එකේ දාන්න තමන්ගේ උත්තර දාන්න බලන්න. එතකොට හරි වැරදිද කියලා බලන්න පුළුවන්. සංශෝධිත මුදල් පොතේ ශීර්ෂයයි ඊළඟට බැංකු සැසඳුම් පත්‍රය හදලා බැංකු ප්‍රකාශනයේ ශීර්ෂය කීයද කියලා දාන්න පුළුවන්. මෙතනදී ඔයගොල්ලෝ පරණ මේ පහුගිය කාලේ නැත්නම් A level පන්ති වල ඉගෙනගෙන තියෙනවා නම් මෙන්න මේ වගේ එකක් අනිවාර්යෙන් එකතු කරන්න ඕනේ. මේ වගේ එකක් අනිවාර්යෙන් අඩු කරන්න. ඒ වගේ සංකල්ප වල ඉන්න එපා. මේ අපි බලන්න ඕනේ අපි බැංකු සැසඳුම් පත්‍රය හදද්දී විශේෂයෙන්ම මුදල් පොතේ සංශෝධිත මුදල් පොතේ ශේෂය ඔය කියනගේ තියෙනවද? එහෙම නැත්නම් බැංකු ප්‍රකාශනයේද ඔයගේ තියෙන්නේ? ඒතර මුදල් පොතේ අගේ හදද්දී ඒක එකතු වෙලා තියෙනවා නම් අපි බැංකු ප්‍රකාශනයේ හදද්දී ඒක අඩු කරන්න ඕනේ.
මුදල් පොතේ ඒ සලකා බලන අයිටම් එක මුදල් පොත හදද්දී අඩු වෙලා තියෙන අයිටම් එකක් නම් බැංකු ප්‍රකාශන විශේෂය හොයද්දී ඒක අපි නැවත එකතු කරන්න ඕනේ. හැමෝටම අවස්ථාව දෙන්න ඕනින්ද මේ මම තව චුට්ට වෙලාවක් දෙන්නම්. ඔයගොල්ලන්ට අර මේ මුදල් පොත් මොනවාද මුදල් පොත නෙමෙයි මේ බැංකුවක අවසාන ගිණුම් සම්බන්ධයෙන් මොන හරි අපි ගිය සතියේ කතා කරපු ගාන සම්බන්ධයෙන් මොන හරි ගැටලු තියෙනවා නම් ඒත් අහන්න පුළුවන්. මොකද මේ ඒක අනිවාර්ය ගානක්. ඒ ගාන අනිවාර්යයෙන්ම කරන්න ඕනේ ගානක්. ඒක ගැටලු තියාගන්න එපා. මම හිතනවා මේ ඔයගොල්ලෝ මුලින්ම බැංකුවක අවසාන ගිණුම් ගානක් මුලින්ම දැක්කහම පොඩ්ඩක් ඇඟ හිරි වැටෙන්නේ නැති මේක අපිට කරගන්න පුළුවන් ද බැයිද කියලා. හැබැයි දැන් මම හිතනවා දැන් ඔයගොල්ලන්ට ඒ කන්ෆිඩන්ස් එක තියෙනවා කියලා කොච්චර අමාරු ගානක් වුණත් ඔයගොල්ලන්ට ඒ කන්ෆිඩන්ස් එක තියෙනවා කියලා හිතනවා. දැන් අපි දන්නවා ඉස්සෙල්ලා මොකද්ද කරන්න ඕනේ කියලා. අපි දන්නවා ආදායම් ප්‍රකාශය අපි කටපාඩමින් රූල් කරගන්න ඕනේ කියලා. ඊළඟට වෙනත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශය අර ආදායම් ප්‍රකාශයේ අන්තිම උත්තරයෙන් පටන් අරගෙන පිටුවක් එක ඉඳ තියාගන්න. ඊළඟට බැලන්ස් ෂීට් එක අපි රූල් කරගatti වත්කම් පැත්ත අපි ඉස්සෙල්ලාම රූල් කරගෙන ඒක ඉඳ තියාගන්න. පුත් ලියන්නේ නැහැ වත්කම් කියලා විතරයි ලියන්නේ. ද්‍රවශීලතාවය අනුපිළිවෙල අනුව වත්කම් පැත්ත අපි පෙළ ගස්වන්න ඕනේ එන ගැළපිළිවෙලින් ඉන්න අයිටම් සහ ශේෂ පිරික්සමින් ගන්න ඒවා. ඊට දෙවෙනි පිටුවට ගියාම ශේෂ පත්‍රයේ පළවෙනි කොටස අපි වගකීම් කියලා ඉඳ තියාගන්නවා. ඊළඟ කොටස හිමිකම් කියලා ඉඳ තියාගන්නවා. ඊළඟට අපි අවසාන වශයෙන් රූල් කරගන්න හිමිකම් වෙනස් වීම ප්‍රකාශය. හිමිකම් වෙනස් වීම ප්‍රකාශය ඔයගොල්ලන්ට මතක නම් අපි ශේෂ පිරික්සමට ගිහිල්ලා මොනවාද තියෙන සංචිත කියලා බලනවා. ඊළඟට ප්‍රකාශිත ප්‍රාග්ධනය ගන්නවා. එතකොට ඒකට තවත් වැඩිපුර එක කොලම් එකක් තියලා අපි රූල් කරගෙන ආරම්භක ශිෂ්‍යයන් ටික දාගන්නවා. right? ඒ විදිහට තමයි අපි ගාන හදාගෙන ගියේ. ඊළඟට ඇඩ්ජස්ට්මන්ට්ස් අපි කරගෙන ගියා. ඊළඟට ඇඩ්ජස්ට්මන්ට් වලදී අපි ශේෂ පිරික්සම අයිටම ගන්නවා නම් ඒ ටික ටික කරගන්නවා. ඊළඟට ඇඩ්ජස්ට්මන්ට්ස් වලට භාජනය නොවුත් ශේෂ පිරික්සම අයිටම අරගෙන ආදායම් ප්‍රකාශයේ ශේෂ පත්‍රය අපි සටහන් කරනවා. මුලින්ම අපි බැලන්ස් කරන්නේ නැද්ද ඉස්සෙල්ලාම අපි බැලන්ස් කරන්න ඕනේ ආදායම් ප්‍රකාශය. ඒකේ ශේෂය අරන් ගිහිල්ලා වෙනත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශය සටහන් කරලා ඒකේ ශේෂය ගන්න ඕනේ. ඊට පස්සේ හිමිකම් වෙනස් වීම ප්‍රකාශය ශේෂ කරලා ප්‍රකාශිත ප්‍රාග්ධනයේ අනිකුත් රිසර්ව්ස් එහෙම නැත්නම් මොනවද අපි කියන්නේ මට දැන් සිංහල නම් මතක නැහැ. ඒවල ශේෂය අරගෙන ඉවිල්ලා දාගන්න ඕනේ. විශේෂයෙන් මතක තියාගන්න වෙනත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශයේ සටහන් වෙන හැම අයිටමයක්ම අපි ගිහලා සටහන් කරන්න ඕනේ හිමිකම් වෙනස් වීම ප්‍රකාශය. ඒක මස්ට් එකක්. right? ඒ විදිහට ගන්න බැලන්ස් කරන්න පුළුවන්. දැන් ඊට අමතරව අපි ගිය සතියේ කතා කරා මූල්‍ය උපකරණ පිළිබඳව. ඒකේ යටතේ තියෙනවා මූල්‍ය වත්කම්, මූල්‍ය වගකීම්. ඒතර මූල්‍ය වත්කම් කොටස් තුනක්. ආදායම් ප්‍රකාශ ලාභ ගිණුම හරහා සාධාරණ අගයට දැක්වෙන මූල්‍ය වත්කම්. ඊළඟට අනිකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශය හරහා සාධාරණ අගයට දැක්වෙන මූල්‍ය වත්කම්. ඊළඟට කතා කරා ක්‍රමක්ෂය පිළිවෙලට දැක්වෙන මූල්‍ය වත්කම් කියලා. ඊළඟට වගකීම් වලට ගියාම ලාභ ගිණුම හරහා සාධාරණ අගයට දැක්වෙන මූල්‍ය වගකීම්. ක්‍රමක්ෂය පිළිවෙලට දැක්වෙන මූල්‍ය වගකීම් නැත්නම් අනිකුත් මූල්‍ය වගකීම් කියලා අපි කිව්වා. මේ මම හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි කියලා. දැන් ඔයගොල්ලෝ නිකන් හරි ඔයගොල්ලෝගේ යාළුවෙක් ඉන්නවා නම් ෆයිනෑන්ස් ඩිපාර්ට්මන්ට් එකේ ඒ කෙනෙක්ගෙන් අහලා බලන්නකෝ ඔයගොල්ලෝ දන්නවද කියලා
ලාභ ගිණුම හරහා සාධාරණාගයට දැක්කෙන මූල්‍යවත්කම් වලට කොහොමද ඇඩ්ජස්ට්මන්ට් එක කරන්න කියලා. ඒක ගොඩක් කට්ටිය දන්නේ නැහැ. ඒකෙත් සීමිත පිරිසක් විතරයි දන්නේ. right? ඒක ඉංග්‍රීසි වචනේ අපි එතනදී යූස් කරන්නේ financial assets adjusted through P&L at fair value. right? ඒ විදිහට තමයි ඒක කියන්න ඕනේ මේ ඒක කොහොමද කරන්නේ කියන එක සමහරවිට එතන ඉන්න හැමෝම දන්නේ නැති වෙන්න පුළුවන්. right? කොටසකට විතරයි ඔය බැංකුවක මූල්‍ය ප්‍රකාශ අවසාන ගිණුම හදන්නේ බොහොම සීමිත පිරිසක් විතරයි. සමහරවිට ළමයි 5 දෙනෙක් විතර වගේ දන්නවා වෙන්න පුළුවන්. right? මම හිතනවා ඔයගොල්ලන්ට දැන් හොඳ දැනුමක් තියෙනවා ඒ සම්බන්ධයෙන්. ඒක ඔය දැනුම කන්ටිනියු කරගන්න නිතර ඒ ගණන් හදන්න අතපසු කරගන්න එපා විභාගයට යනකම්. අඩුම ගානේ විභාගයට යනකම්වත් ඒ දැනුම තියාගන්න. දැන් හැම බැංකුවකම මේ මූල්‍ය වාර්තා ඉදිරිපත් කරලා ඉවරයි 2020 වර්ෂයේ සම්බන්ධයෙන්. හරිද? තමන්ගේ බැංකුවේ මූල්‍ය වාර්තා අරගෙන ඉමල බලන්න කොහොමද අපි ඉගෙන ගත්ත දේ මෙතන ප්‍රසන්ට් කරලා තියෙන දේ අතර මොන හරි වෙනසක් තියෙනවද? right? ඒත් ඔයගොල්ලන්ට ඒක හොඳට අධ්‍යයනය කරන්න පුළුවන් මේ විදිහට. right. ඒත් අපි ගානට යන් උත්තරේ බලමු අපි. මේ ගානට අනුව 2019 මාර්තු මාසයට අදාළ සිල්වාගේ බැංකු ගිණුම් විස්තරය ඔහුට ලැබී ඇත. එදිනට මුදල් පොතේ බැංකු ශේෂය 14300ක් විය. ඒ කියන්නේ මේ සංශෝධනය කරන්න ඉස්සෙල්ලා මුදල් පොතේ ශේෂය. ඔයගොල්ලෝ රූල් කරගන්නකොට සංශෝධිත මුදල් පොතක් මේ 14300 ශේෂය දාගන්න පුළුවන් ඒකට. 14300. අර ශේෂයක් කියලා කියන්නේ හොඳ ශේෂයක් මුදල් පොතක. හැබැයි බැංකුව පැත්තෙන් හර ශේෂයක් කියලා කියන්නේ OD එකක්. ඒක මතක තියාගන්න. හැබැයි ගනුදෙනු කරුගේ පැත්තෙන් මුදල් පොතේ හර ශේෂයක් කියලා කියන්නේ හොඳ ශේෂයක් කියන එක. ඒත් බැංකු ගිණුම් විස්තරයේ ශේෂය ඊට වෙනස් විය. අදාළ වෙනසට හේතු පහත පරිදි සොයා ගන්නා ලදී. පළවෙනි හේතුව කියනවා සිල්වා විසින් නිකුත් කරන ලද රුපියල් 7200ක චෙක් පත ගෙවීම සඳහා ඉදිරිපත් කර ඇත. ඒක ඉදිරිපත් කර නොමැත කියලා එන්න ඕනේ. ඉදිරිපත් කරලා තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඉදිරිපත් කර නොමැත. මේ නිකුත් කර නමුත් ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක් පත් අපි සටහන් කරන්න ඕනේ බැංකු සැසඳුම් පත්‍රයේ. ඒක අපිට මුදල් පොතේ ආයි ඇඩ්ජස්ට් කරන්න දෙයක් නැහැ. මුදල් පොතේ ඔල්රෙඩි ලියලා තියෙන්නේ. මෙතන වෙලා තියෙන්නේ අපි නිකුත් කරලා තියෙනවා චෙක් එක. හැබැයි ගනුදෙනු කරු නැත අපි චෙක් එකක් දෙන්න සාමාන්‍යයෙන් ගෙවන්න තියෙනවා නම් ඒ කියන්නේ ණය හිමියේ ඒ ණය හිමියා තාම මේ බැංකුවට ඒක ඉදිරිපත් කරලා නැහැ. ඒක අපි මුදල් පොතේ ඇඩ්ජස්ට් කරන්න දෙයක් නැහැ. ඒක අපි බැංකු සැසඳුම් පත්‍රයේ සකස් කරද්දී ගන්න ඕන අයිටමයක්. ඒක අපි පොඩ්ඩක් හෝල්ඩ් කරගෙන තියන්න. ඊළඟට දෙවෙනි එක බැංකු ගාස්තු රුපියල් 50ක් සහ චෙක්පත් ගාස්තු 75ක් මුදල් පොතේ සටහන් කර නොමැත. අපිට ඒකෙදි තීරණය කරන්න පුළුවන් ඔය රුපියල් 50 සහ චෙක්පොත් ගාස්තු 75 කියන දෙක මුදල් පොතේ සටහන් වෙන්න ඕන දෙකක්. බැංක් ස්ටේට්මන්ට් එක ආවට පස්සේ තමයි අපිට තේරෙන්නේ මෙන්න මේ 50යි 75යි සටහන් කරන්න ඕනි කියලා මුදල් පොතේ. බැංක් ස්ටේට්මන්ට් එකේ ආවට පස්සේ තමයි අපි ඒක දන්නේ බැංකුව අපෙන් කපාගෙන තියෙනවා කියලා 50යි 75යි කපාගෙන තියෙනවා කියලා. right? දැන් නම් සමහර වෙලාවට ඕගොල්ලන්ට බැංක් ස්ටේට්මන්ට් එක එනකම් ඉන්න ඕනේ නැහැ. අපි කරන්ට් account එකට SMS alerts දාගෙන තියෙනවා නම් මොන හරි account එකකට අපේ debit වෙනවා නම් හරි credit වෙනවා නම් හරි ඒගොල්ලන්ට ඒ වෙලාවේ immediately දැනගන්න පුළුවන්. right? හැබැයි දැන් මේකේ කියලා තියෙන්නේ බැංක් ස්ටේට්මන්ට් එක ආවට පස්සේ තමයි මේ 50යි 75යි අපේ මුදල් පොතේ සටහන් වෙලා නැහැ කියලා අපි දැනගෙන තියෙන්නේ බැංකුව ඒ දෙක අපාගෙන. ඒකට ඒක අපේ මුදල් පොතේ සටහන් කරගන්න පුළුවන්. සංශෝධිත මුදල් පොත අපිට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් මේ 50යි 75යි. එතකොට 50යි 75 බැංකු ගාස්තු නැත්නම් චෙක් පොත් ගාස්තු කියලා ගිණුමකට හර කරන්න පුළුවන් 125ක් මේක සැරේ අපේ සංශෝධිත මුදල් පොත බැර කරන්න පුළුවන් 125. ඊළඟ එක තුන්වෙනි එක ස්ථාවර නියෝගය යටතේ ගෙවන ලද රුපියල් 1500ක් වූ ගෙවීමක් මුදල් පොතේ සටහන් කර නොමැත. ඒත් අපි ස්ටෑන්ඩින් ඕඩර් එකක් දීලා තියෙනවා මොන හරි තැනකට ගෙවන්න කියලා වියදමක් අපි තුමු ඉන්ෂුරන්ස් කියලා. ඒ වගේ මොන හරි දීලා තියෙන ස්ටෑන්ඩින් ඕඩර් එකක් 1500ක් අපේ කරන්ට් account එක ඩෙබිට් කරලා අදාළ පාර්ශ්වයට යවන්න කියලා.
නමුත් ඒක අපි මුදල් පොතේ සටහන් වෙලා නැහැ. ඔක බැංක් ස්ටේට්මන්ට් එක ආවට පස්සේ තමයි අපි දැනගන්නේ මෙහෙම 1500ක් අපේ account එකකින් කපලා ස්ටෑන්ඩින් හෝල්ඩර් එකක් හැටියට තව කෙනෙකුට ගියා කියලා. ඒකත් අපිට මුදල් පොතේ රෙජිස්ටර් කරගන්න පුළුවන් අයිටම් එකක්. මුදල් පොතේ රෙජිස්ටර් කරගන්න පුළුවන් අයිටම් එකක් ඒක. 1500. right. ඊළඟට 4 කෙලින්ම බැංකුවට ගෙවන ලද 200ක රුපියල් 2000ක ලාභාංශ මුදල් පොතේ සටහන් කර නොමැත. ඒතර අපේ account එකට කෙලින්ම රුපියල් 2000ක් හම්බෙලා තියෙනවා. ලාභාංශ හැටියට නැත්නම් ඩිවිඩන්ඩ් හැටියට කෙලින්ම රුපියල් 2000ක් හම්බෙලා තියෙනවා. ඒතර ඒක අපේ මුදල් පොතේ සටහන් වෙලා නැහැ. මුදල් පොතේ සටහන් වෙලා නැහැ. කෙලින්ම account එකට රුපියල් 2000ක් හම්බෙලා තියෙනවා. නමුත් මුදල් පොතේ සටහන් වෙලා නැහැ. right. ඒකත් අපිට මුදල් පොතේ ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. මුදල් පොතේ ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් ඒක. එලින්ම account එකට 2000ක් හම්බෙලා තිනවා. ඒක මුදල් පොතේ ඇඩ්ජස්ට් වෙලා නැහැ. right. ඊළඟට 15200ක තැන්පතු බැංකුව විසින් බැර කර නොමැත. ඒතර රුපියල් 15200ක් අපි ඩිපොසිට් කරලා තියෙනවා. ගොඩක් වෙලාවට ඒක මුදල් නම් කෙලින්ම බැර වෙනවා. මේ ඔක්කොම චෙක්පත් වෙන්නේ නැති. 15200ක චෙක්පත් කියන වචනේ මෙතන නැති වුණාට කෑෂ් නම් ඩිපොසිට් කරපු ගමන් ඒ වෙලාවෙම ක්‍රෙඩිට් එක යනවා. ඒකට කාලයක් යන්නේ නැහැ. නමුත් 15200ක තැන්පතු බැංකුව විසින් බැර කර නොමැති කියලා තියෙනවා. බැර කර නොමැති බැර කරලා නැත්නම් බැර කරලා නැත්තේ අනිවාර්යයෙන්ම චෙක් ඩිපොසිට් තමයි. right. ඒකට ඒක අපිට මුදල් පොතේ ඇඩ්ජස්ට් කරන්න දෙයක් නැහැ. මුදල් පොතේ already දැනටම ඇඩ්ජස්ට් වෙලා තියෙන්නේ. අපිට ඇඩ්ජස්ට් කරන්න තියෙන්නේ අපේ බැංකු සෙසුම් පත්‍රය හදද්දී අපි ඒක කන්සිඩර් කරන්න තියෙන්නේ. බැංකු සෙසුම් පත්‍රය හදද්දී අපිට ඒක කන්සිඩර් කරන්න තියෙන්නේ. අවසාන එක සිල්වා මහත්මියට නිකුත් කරන ලද 750ක චෙක් පත්‍රයක් වැරදීමකින් අවලංගු වූවා ලෙස සලකා මුදල් පොතේ ආපසු ලියා හර කර ඇත. හරි. අපි මුලින්ම සිල්වාගේ නෝනට චෙක් එකක් ලියනකොට අපි ඒක සිල්වාගේ නෝනා හින්දා අපි ඒක ගැණිලි හැටියට ගැණිලි ගිණුම හර කරලා අපේ මුදල් පොතේ බැංකු තීරුව බැර කරන්නේ නැති. හැබැයි පස්සේ අපි තීරණය කරලා තිනවා මේක මේ අවලංගු වෙලා මේක සිල්වාගේ නෝනා මේක ඉවලා නැහැ කියලා හිතලා සිල්වාගේ නෝනා මේක මේ යූස් කරන්නේ නැහැ කියලා හිතලා අපි ඒක රිවර්ස් කරලා තියෙනවා. 750 අර ගැණිලි ගිණුම හර කරලා මුදල් පොත බැර කරපු එක අපි අනිත් පැත්ත දාලා තිනවා. එතකොට මුදල් පොත ආයි හර කරලා ගැණිලි ගිණුම බැර කරන්නේ නැති. පස්සේ ආයි කියනවා බැංකුව විසින් අදාළ චෙක් පත වෙනුවෙන් ගෙවීම් සිදු කරලා තියෙනවා. සිල්ලාගේ නෝනා ලේසි පහසු නෑ. එයා ඒක අරන් ගිහිල්ලා බැංකුවට දාලා. සිල්ලාට කියලා තියෙන්නේ මේක අයියෝ මම ඒක මේ දැම්මේ නෑ කියලා. නමුත් බැංකුවට දාලා. ඒත් ඇත්තටම ඒකට ගෙවීමක් කළා තියෙනවා. ඒකට අර ඒක ආයේ අපි මුදල් පොතේ සටහන් කරන්න තියෙන්නේ. ඒත් බැංක් ස්ටේට්මන්ට් එක ආවට පස්සේ තමයි අපි දැනගන්නේ මේ චෙක් එකටත් ගෙවීම් කරලා තියෙනවා කියලා. ඒත් ඒක නිසා අපි බැංකුවට ආවට පස්සේ බැංක් ස්ටේට්මන්ට් එක ආවට පස්සේ මේක දැනගත්ත නිසා ආපහු මේක සටහන් කරන්න. සටහන් කරන්නේ කොහොමද? අපි මුදල් පොත සංශෝධිත මුදල් පොත බැර කරලා ගැළලි ගිණුම හර කරන්න ඕනේ. ගැළලි ගිණුම හර කරන්න. ඒත් ඔය ටික තමයි අපිට කරන්න තියෙන්නේ. අපි බලමු එකින් එක අරගෙන කොහොමද කරන්න කියලා. මුලින්ම අපි සංශෝධිත මුදල් පොත රූල් කරගත්තා. ආරම්භක ශේෂය 14300ක් දාගත්තා. ඊළඟට දෙවෙනි එකේදී අපිට කිව්වා 7200ක් චෙක් පතක් අපි නිකුත් කරලා තියෙනවා. තාම ගෙවීමට ඉදිරිපත් කරලා නැහැ කියලා. ඒතර ඒක යන්න ඕනේ බැංකු සැසඳුම් පත්‍රයට මුදල් පොතේ අපිට ඇඩ්ජස්ට් කරන්න දෙයක් නැහැ අතට. මුදල් පොතේ අපිට ඇඩ්ජස්ට් කරන්න දෙයක් නැහැ. අපි මුදල් පොතේ ඇඩ්ජස්ට් කරන්න දෙයක් නැති නිසා අපි ඒක බැංකු මොකද කවුරුත් වැරද්දක් කළා නැහැ. මේ චෙක් එක ඉෂුව කරලා තිනවා තාම ගෙවන්න ඉදිරිපත් කළා නැහැ එච්චරයි. මේ චෙක් එක ඉෂුව කරලා තිනවා තාම ගෙවන්න ඉදිරිපත් කළා නැහැ එච්චරයි. චෙක් එක ඉෂුව කරලා තිනවා තාම ගෙවීමට ඉදිරිපත් කළා නැහැ. ඒක තමයි මේ සිටුේෂන් එක. ඒත් අදාළ අපේ චෙක් එක ගත්ත කියන කවදාද දවසක මේ චෙක් එක අපි ගෙවීමට ඉදිරිපත් කරනකම් අපිට බලාගෙන ඉන්න වෙනවා. අපිට බෑ යාට කියන්න මේක ඉමීඩියට්ලි ගෙවන්න චෙක් එකට මේ බැංකුවට දාලා සල්ලි ගන්න කියලා කියන්න බෑ.
right? ඒත් ඒක తాවකාලිකව ඉස්සරහට නිවැරදි වෙන්න ඕනේ දෙයක් වැරද්දක් නෙමෙයි. එතකොට අපි මේක එකතු කරන්න කියලා තීරණය කරන්නේ මේ 7200 අපේ මුදල් පොතෙන් දැනට අඩු වෙලා තියෙන්නේ. අපි මේ හෙඩින් එක දාලා තින්නේ සංශෝධිත මුදල් පොතේ ශේෂයෙන් හෙඩින් එක. එතකොට ওই සංශෝධිත මුදල් පොතෙන් මේ 7200 ඕල්රෙඩි අඩු වෙලා තියෙන්නේ. ඒතර සංශෝධිත මුදල් පොතේ ශේෂය අඩුයි ඇත්තට. එතකොට අපි හොයාගෙන යන්නේ මේක යට අන්තිම උත්තරේ අපි හොයාගෙන යන්නේ බැංකු ප්‍රකාශනයේ ශේෂය. බැංකු ප්‍රකාශනයේ ශේෂය වැඩි හේතුව බැංකු ප්‍රකාශනයේ මේ 7200 තාම ඇවිල්ලා නැහැ. ඒක නිසා අපි සංශෝධිත මුදල් පොතේ ශේෂයට මේක එකතු කරොත් තමයි බැංකු ප්‍රකාශනයේටයි බැංකු ප්‍රකාශනයේ ශේෂය මේක තාම අඩු වෙලා නැහැ. right? මේක සමාන කරගන්න අපිට කරන්න පුළුවන් සංශෝධිත මුදල් පොතේ ශේෂයට මේක එකතු කරන්න ඕනේ 7200. 7200 එකතු කරාම බැංකු ප්‍රකාශනයේ ශේෂයට හා සමාන තත්ත්වයක් ලැබෙනවා සංශෝධිත මුදල් පොතේ ශේෂයට. මොකද සංශෝධිත මුදල් පොතේ ශේෂය ඕල්රෙඩි මේ 7200 අඩු වෙලා තියෙනවා. හැබැයි බැංකු ප්‍රකාශනයේ මේකට මුකුත් වෙලා නැහැ. දැන් අපි මොකද කරන්න ඕනේ? ওই දෙක සමාන තත්ත්වයකට ගෙන්න මේ සංශෝධිත මුදල් පොතේ ශේෂයට මේ 7200 එකතු කරන්න ඕනේ. ඒකයි එකතු කිරීමේ අයිතමක් හැටියට ඔක පෙන්නලා තියෙන්නේ. right. ඊළඟට ගානේ අපිට කිව්වා බැංකු ගාස්තු සහ චෙක් පොත් ගාස්තු 50යි 75යි ඔක්කොම 125ක් මුදල් පොතේ තාම සටහන් වෙලා නැහැ. ඒ කියන්නේ බැංක් ස්ටේට්මන්ට් එක ආවට පස්සේ තමයි අපි දන්නේ අපෙන් කපලා තියෙනවා කියලා බැංකු ගාස්තු සහ චෙක් පොත් ගාස්තු කියලා 50යි 75යි දෙකම. right? එතකොට ඒක අපේ වියදමක් හැටියට සටහන් කරන්න ඕනේ. වියදමක් හැටියට චෙක් පොත් ගාස්තු සහ බැංකු ගාස්තු කියලා ගිණුම හර වෙනවා මුදල් පොත බැර කරන්න ඕනේ. සංශෝධිත මුදල් පොත බැර කරන්න ඕනේ බැංකු ගාස්තු සහ චෙක් පොත් ගාස්තු කියලා. බැංකු ගාස්තු සහ චෙක් පොත් ගාස්තු කියලා සංශෝධිත මුදල් පොත බැර කරන්න ඕනේ. right. එතකොට මම ඒකේ අනිත් එන්ට්‍රි එක පෙන්නලා නැහැ. එතකොට බැංකු ගාස්තු සහ චෙක් පොත් ගාස්තු කියලා 125ක් හරවීම වෙන්න ඕනේ. 125ක් හරවීම වෙන්න ඕනේ. සංශෝධිත මුදල් පොත බැර වෙන්න ඕනේ 125ක්. සංශෝධිත මුදල් පොත බැර වෙන්න ඕනේ 125ක්. right. ඊළඟ ගණදෙනුව තමයි කෙලින්ම අපි දැනුවත් උනේ බැංකු ප්‍රකාශනය ආවට පස්සේ අපේ account එකෙන් 1500ක් අපි දීලා තියෙනවා ස්ටෑන්ඩින් ඕඩර් එකක් වියදමකට. ඒකට අපේ account එකෙන් ඒක අඩු වෙලා තියෙනවා. අපි ඒක අපේ සංශෝධිත මුදල් පොතේ සටහන් කරගන්න ඕනේ. සංශෝධිත මුදල් පොත බැර වෙනවා වියදමක් කියලා. අර ස්ටෑන්ඩින් ඕඩර් කියලා මම දාලා තියෙන ස්ථාවර නියෝගයට කැටේ ගිය වියදමක්. ඒකට මේ වියදම නමින් මුදල් පොතේ බැංකු ශේෂය බැර වෙනවා 1500ක් අදාළ වියදම් ගිණුම හර කරන්න ඕනේ. අදාළ වියදම් ගිණුම හර වෙනවා අපේ සංශෝධිත මුදල් පොත බැර වෙනවා. සංශෝධිත මුදල් පොතේ සටහන් වෙලා තිබෙන්නේ බැංක් ස්ටේට්මන්ට් එක එනකම්. right. ඊළඟට තිබ්බේ ඊළඟ අයිතමේ හැටියට තිබ්බේ කෙලින්ම අපේ බැංකු account එකට රුපියල් 2000ක් ලාභාංශ හම්බෙලා තිබ්බා. රුපියල් 2000ක ලාභාංශය කෙලින්ම බැංක් account එකට හම්බෙලා තිබ්බා. රුපියල් 2000ක ලාභාංශය බැංක් account එකට හම්බෙලා තිබ්බා. කෙලින්ම ඒක තමයි ඊළඟ අයිතමේ හැටියට තිබ්බේ. right? එතකොට ඒකත් අපි දැනගත්තේ බැංක් ස්ටේට්මන්ට් එක ආවට පස්සේ බැංක් ස්ටේට්මන්ට් එක අපිට ආවට පස්සේ තමයි අපි ඒකත් දැනගත්තේ. රුපියල් 2000ක කෙලින්ම ලාභාංශ අපේ account එකට හම්බෙලා තියෙනවා කියන එක. එතකොට අපි සටහන් කරන්නේ කොහොමද? ලාභාංශ ආදායම් ගිණුම කියලා ආදායම් ගිණුමට අපි බැර කරනවා මුදල් පොත අපි හර කරනවා. මුදල් පොත හර කරනවා ලාභාංශ ආදායම් කියලා අපේ ආදායම් ගිණුමකට බැර කරනවා. දැන් මම ඒ ගිණුම පෙන්නලා නැහැ. මෙතන පෙන්නලා තියෙන්නේ මුදල් පොත හර කිරීම විතරයි. මුදල් පොත හර වෙනවා 2000ක් ලාභාංශ ආදායම් ගිණුම බැර වෙනවා 2000. ලාභාංශ ආදායම් ගිණුම බැර වෙනවා 2000.
right. ඊළඟ ගනුදෙනුව අපි ඊළඟට හොයාගත්ත මේක ඒකේ තිබ්බේ තැන්පත් කර නමුත් නිෂ්කාශනයේ නොවූ අයිතමයක් ඇටියට තමයි 15200 තිබ්බේ. අපි මුදල් තැන්පත් කරන්න ඒ වෙලාවෙම ක්‍රෙඩිට් එක යනවා. නමුත් මේ 15200 represent කරන්නේ චෙක් පාර්ට්. චෙක් අපි තැන්පත් කරලා තියෙනවා. තාම හැබැයි නිෂ්කාශනය වෙලා නැහැ. ඒ කියන්නේ රියලයිස් වෙලා අපේ account එකට ඇවිල්ලා නැහැ 15200. මම මේක අඩු කිරීමක් හැටියට පෙන්නලා තියෙන හේතුව තමයි ඔය උඩ තියෙන සංශෝධිත මුදල් පොත කියන එකට මේක already එකතු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ සංශෝධිත මුදල් පොතේ ශේෂය මේ 15200 තැන්පතු නිසා ඒක වැඩි අගයක් තියෙනවා. අපි ඒක කැප්චර් වෙලා තියෙනවා. 15200ක වැඩි අගයක් තියෙනවා. 15200කින් සංශෝධිත මුදල් පොතේ ශේෂය වැඩි වෙලා තියෙනවා. එනි වෙලා තියෙනවා. 15200ක් එතන තියෙනවා. එතකොට ඔන්න ඔය 15200 ඒ amount එක 15200 නිසා අපේ සංශෝධිත මුදල් පොතේ ශේෂය වැඩි අගයක් දැන් ගන්න. වැඩි අගයක් ගන්න නිසා හැබැයි මේක තාම රියලයිස් වෙලා නැති නිසා නිෂ්කාශනය වෙලා නැති නිසා අපිට ඕක බැංක් ස්ටේට්මන්ට් එකේ පේන්නේ නැහැ. බැංක් ස්ටේට්මන්ට් එකේ පේන්නේ නැහැ ඒ අගේ. ඇයි ඒ අගේ පේන්නේ නැති බැංක් ස්ටේට්මන්ට් එකේ තාම අපිට රියලයිස් වෙලා සල්ලි හම්බෙලා නැති නිසා. චෙක් එකක් රියලයිස් කරන්න යම් දවසක් දෙකක් යනවා. ඊළඟ මාසෙදී ඕක රියලයිස් වෙලා සල්ලි එයි. හරි? සමහරවිට ඔය චෙක් එක දුන්නේ කෙනාගේ account එකේ සල්ලි තිබෙන්නේ නැත්නම් ඔක මේ රිටර්න් වෙන්න පුළුවන්. හරි? එතකොට 15200 මේ adjusted cash book එකේ තියෙනවා. හැබැයි bank statement එකට තාම ඇවිල්ලා නැහැ. තාම සල්ලි ඇවිල්ලා නැති නිසා. එතකොට අපි හොයන්නේ adjusted cash book එකේ ඉඳලා bank statement එකේ balance එක හින්දා adjusted cash book එකේ තියෙනවා නම් ඒක අපි ඒක අඩු කරන්න ඕනේ. සමාන කරන්න. මේ දෙකම සමාන කරගන්න adjusted cash book එකකින් අඩු කරන්න ඕනේ. මොකද bank statement එකේ ඒක නැහැ. එතකොට 15200 මේ විදිහට සටහන් කරන්න ඕනේ. අඩු කිරීමක් ඇටියට සටහන් කරන්න ඕනේ. තැන්පත් කළ නමුත් නිෂ්කාශනයේ නොවූ චෙක්පත් කියලා. තැන්පත් කළ නමුත් නිෂ්කාශනයේ නොවූ චෙක්පත්. ඊළඟ එක ගාන කිව්වේ සිල්වාගේ නෝනට අපි චෙක් එකක් දීලා තියෙනවා 750ක්. එතකොට ඒක අපි ගැණිලි හැටියට මුලින්ම සටහන් කරන්නේ නැති. ගැණිලි ගිණුම හර කරලා මුදල් පොත බැර කරන්නේ නැති. හැබැයි පස්සේ සිල්වා කියලා තියෙනවා ඒ නෝන ඒ චෙක් එක මේ ගත්තේ නෑ. ඒක මේ රිවර්ස් වුණාගේ අවලංගු වුණා කියලා සලකන්නේ කියලා අර දාපු එන්ට්‍රි එක රිවර්ස් කරලා මේගොල්ලෝ. රායි අපි මුදල් පොත හර කරලා සිල්වාගේ මේ ගැණිලි කියන ගිණුම බැර කරන්නේ නැති. හැබැයි බැංකුවේ ස්ටේට්මන්ට් එක ආවට පස්සේ අපිට පේනවා මේකට ගෙවීම් කරලා තියෙනවා. මේ කියන්නේ අතර සිල්වාගේ නෝන මේ චෙක් එක දීලා තියෙනවා කාට හරි. ඒ හින්දා මේක ආයි නැවතත් අපි සටහන් කරන්න ඕනේ මේක ගත්ත චෙක් එකක් හැටියට සිල්වා. ගැණිලි හැටියට අපිට ඒක සටහන් කරන්න වෙනවා. ඒකට ඒක බැංක් ස්ටේට්මන්ට් එකේ ඔල්රෙඩි දෙනවා. අපේ මුදල් පොත ඇඩ්ජස්ට් කරගන්න විතරයි තියෙන්නේ. මුදල් පොත අපි බැර කරගන්නවා 750ක්. ගැණිලි ගිණුම කියලා මුදල් පොත බැර වෙනවා. ගැණිලි ගිණුම හර වෙනවා 750. ගැණිලි ගිණුම හර වෙන්න ඕනේ 750. right. ඒකත් එක්ක සංශෝධිත අපි ඔක්කොම ගණන් ටික සටහන් කරලා ඉවරයි. එතකොට අපිට පුළුවන් දැන් සංශෝධිත මුදල් පොතේ ශේෂය හොයාගන්න. සංශෝධිත මුදල් පොතේ ශේෂය අර පැත්තේ එකතු 16300යි ඒකම බැර පැත්තට ගෙනිච්චාම 13925ක ශේෂයක් එනවා. 13925ක ශේෂයක් එනවා සංශෝධිත මුදල් පොතේ ශේෂය කියලා. සංශෝධිත මුදල් පොතේ ශේෂය කියලා 13925ක ශේෂයක් එනවා. 13925 ශේෂය අපිට පුළුවන් අපේ බැංකු සැසඳුම් පත්‍රයට දාන්න. බැංකු සැසඳුම් පත්‍රයේ 13925 ශේෂයෙන් පටන් අරගෙන 7200ක අර නිකුත් කර නමුත් ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක්පත් හැටියට තියෙන එකට එකතු කරනවා 7200. එතකොට උත්තරේ එනවා 21125ක්. එකෙන් අඩු කරනවා තැන්පත් කළ නමුත් නිෂ්කාශනය වූ චෙක්පත් කියන 15200. ඒ අනුව
බැංක් ස්ටේට්මන්ට් එකේ බැලන්ස් එක එනවා 5925. 5925 බැංක් ස්ටේට්මන්ට් එකේ බැලන්ස් එක එනවා 5925 කියන. ඔය විදිහට තමයි බැංකු සැසඳුම් පත්‍රයක ගාන හදන්නේ. දැන් මේ හදපු විදිහ ආයි මම සමරයිස් කරොත් අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ මුදල් පොතේ හරපැත්තේ සටහන් වෙලා තියෙන නමුත් බැංකු ප්‍රකාශනයේ බැරපැත්තේ සටහන් වෙලා නැති අයිතම මොනවාද කියලා. ඒ සංසන්දනය කිරීමේදීම අපිට බලන්න පුළුවන් බැංකු ප්‍රකාශනයේ බැරපැත්තේ සටහන් වෙලා තියෙන මුදල් පොතේ හරපැත්තේ සටහන් වෙලා නැති ඒවා මොනවාද කියලා. ඒකෙදි කාරණා දෙකක් කියනවා. ඔන්න ඔය කිව්ව කාරණා දෙක මුදල් පොතේ හරපැත්තේ තියෙන නමුත් බැංකු ප්‍රකාශනයේ බැරපැත්තේ නැති ඒවා. ඒ වගේම බැංකු ප්‍රකාශනයේ බැරපැත්තේ තියෙන මුදල් පොතේ හරපැත්තේ නැති ඒවා. අනිත් සංසන්දනය තමයි මුදල් පොතේ බැරපැත්තේ සටහන් වෙලා තියෙන බැංකු ප්‍රකාශනයේ හරපැත්තේ සටහන් වෙලා නැති ඒවා. ඒ වගේම බැංකු ප්‍රකාශනයේ හරපැත්තේ සටහන් වෙලා තියෙන මුදල් පොතේ බැරපැත්තේ සටහන් වෙලා නැති ඒවා. ඔය සංසන්දනය කිරීම කරාට පස්සේ අපිට එනවා අයිතම ලිස්ට් එකක් මේ මුදල් පොතේ ශේෂයයි බැංකු ප්‍රකාශනයේ ශේෂයයි වෙනස් වීමට හේතු මොනවාද කියලා. හරි. ඒ හේතු ටික අපිට අරගන්න පුළුවන්, ඉස් කරන්න පුළුවන්. ඊළඟට අපි මුලින්ම කරන්නේ සංශෝධිත මුදල් පොතක් හදනවා. ඒතර සංශෝධිත මුදල් පොතේ ඇඩ්ජස්ට් කරන්න පුළුවන් අයිටම් ටික අපි ඔක්කොම සංශෝධිත මුදල් පොතේ ඇඩ්ජස්ට් කරනවා. ඇඩ්ජස්ට් කළා සංශෝධිත මුදල් පොතේ ශේෂයක් ගන්නවා. ඒ ශේෂය අරගත්තට පස්සේ බැංකු සැසඳුම් පත්‍රය හදනවා. බැංකු සැසඳුම් පත්‍රයේ ඒ ටික දාලා වෙලා අපිට පුළුවන් බැංකු සැසඳුම් පත්‍රයේ සම්පූර්ණ කළා බැංකු ප්‍රකාශනයේ ශේෂය හොයාගන්න. බැංකු ප්‍රකාශනයේ ශේෂය හොයාගන්න පුළුවන්. right. එතකොට මේ දක්වා මේ කරපු දේවල් වල ඔයගොල්ලන්ට ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්. ගැටලුවක් තියෙනවා නම් ඔයගොල්ලන්ට අහන්න පුළුවන්. එහෙම නැත්නම් අපි මම මෙතනින් පන්තිය නවත්තනවා. මොකද ඊළඟ පාඩම කරන්න අපිට වෙලාව නැති නිසා ඔයාලට ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්. එතන ගොඩක් කට්ටියට තේරිලා තියෙනවා කියලා පාඩම හේතුව මේ ඔයගොල්ලන්ගේ උත්තර දිහා බලද්දී. හරි එහෙනම් අපි ලබන සතියේ හම්බෙමු.